හිංසනය පරදමු ආදරය පතුරමු වර්ල්ඩ් විෂන් වෙතින් පණවිඩයක්. ආයිබෝවන් ජීවිතය සහ පාඩම් පොතයා කරන පන්තියක් නැති අමුතු ඉස්කෝලේ ITN ටෙලිවිෂන් ඉස්කෝලේ. ITN ටෙලිවිෂන් ඉස්කෝලෙන් අද කතා කරන පාඩම මොකක්ද? පාඩම විසබීජ. පේනවනේ විසබීජ කොරලා තියෙන හරියක්. මේවා දාගෙන ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ විසබීජ නිසාම තමයි. ඒ නිසා රටම ලෝකයේම මුවාවරණ දාගෙන ඉන්න කාලෙක තමයි අපි ටෙලිවිෂන් ඉස්කෝලෙන් විසබීජ ගැන කතා කරන්නේ. මා කැමති අපේ ගුරු මණ්ඩලයේ මුලින්ම හඳුන්වා දෙන්න අපේ ආරාධනෙන් අද ටෙලිවිෂන් ඉස්කෝලේට සහභාගී වෙනවා මේ විසබීජ පිළිබඳ විශේෂඥයෙක් හැටියට හඳුන්වා දෙන්නට පුළුවන් එතුමා කැලණි විශ්වවිද්‍යාලයේ ශුද්‍ර ජීව විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහේන්ද්‍ර ගුණවර්ධන මහත්මයා. ආයිබෝවන්. කරුණාතු පිළිගන්නවා. ඒ වගේම අපේ ආරාධනෙන් අද ටෙලිවිෂන් ඉස්කෝලේට සහභාගී වෙනවා ආයුර්වේද වෛද්‍ය කීර්ති හලඹගේ මහත්මයා. එතුමා හෝමාගම ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා හැටියට කටයුතු කරන බස්නාහිර පළාත් ආයුර්වේද වෛද්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍ය නිලධාරිවරයෙක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. ආයුබෝවන් ගෞරවණීයව පිළිගන්නවා. ඒ වගේම අපේ ප්‍රකට ජීව විද්‍යා ගුරුතුමා තිස්ස ජන්නාය ගුරුතුමාත් අද මුවාවරණයක් දාගෙන ඉන්නේ. ආයුබෝවන්. අයිබෝවන් වසන්ත මහත්මයා. ඕක ගලවලා විස බීජ ගැන කතා කරමු නේද? බලන්නකෝ විස බීජ නිසා අපිට කරන්න සිද්ධ වෙලා තියෙන දේවල් නේද? ඔව් ඉතින් ඇත්තටම හසන්ත මහත්මයා මේ විස බීජ කියන ඒවා මේ පරිසරයේ බොහෝ තැන්වල තිබුණා, ඉස්සර ඉඳන්ම තිබුණා. මේවත් ඉතින් මේ මානව පරිණාමයේ මුල කාලේ ඉඳන්ම ඉතින් ආපු දේවල්. හැබැයි ඉතින් කාලෙන් කාලෙට මේ විස බීජ වෙනස් වෙනවා. ඒ විස බීජ වල තියෙන ප්‍රවේණික සංයුතිය වෙනස් වුණාම තිබිච්ච විස බීජ අලුත් විස බීජ බවට පත් වෙනවා. ඉතින් අපි මූලික වශයෙන් කතා කරනවා නම් මේ විස බීජ කියලා හඳුන්වන අය මොනවද කියලා ගත්තොත් නැත්නම් ජර්ම්ස් කියන එක ගත්තොත් ඇත්තටම අපි විස බීජ කියන්නේ මොනවටද කියලා ගත්තොත් විස බීජ කියලා කියන්නේ ශුද්‍ර ජීවීන් නැත්නම් මයික්‍රෝ ඕගනිසම්ස්ලා කියන්නේ ඇහැට පේන්නේ නැති අය. මේ අයත් ජීවීන් තමයි ශුද්‍ර ජීවීන් කියලා අපි කියන්නේ. හැබැයි මම මේකෙදි අදහස් කරන්නේ නැහැ මේ ලෝකේ ඉන්න සියලුම ශුද්‍ර ජීවීන් විස බීජ කියලා කියන්න බෑ. විස බීජ කියලා කියනකොට අපිට මේකට ඉස්සරහින් දාන්න වෙනවා මෙහෙම. ව්‍යාධි ජනක. ව්‍යාධි ජනක ශුද්‍ර ජීවීන්ට තමයි අපි විස බීජ කියලා කියන්නේ. ඒ කියන්නේ අපි හැමෝම දන්නවා මේ ලෝකේ ජීවීන් ඉන්නවනේ. ජීවීන්. ඒතර මේ ජීවීන් ගත්තොත් ඇහැට පේන ජීවීන් ඉන්නවා, ඇහැට පේන්නේ නැති ජීවීන් ඉන්නවා. ඒතර ඇහැට පේන ජීවීන්ට අපිට කියන්න පුළුවන් මහේක්ෂ ජීවීන් කියලා. පියවි ඇසින් පේන අය. තනි තනි ජීවියා වශයෙන් ගත්තාම පියවි ඇසින් පැහැදිලිව නිරීක්ෂණය කරන්න බැරි තරමට කුඩා ජීවීන් ඉන්නවා. ඒ අයට අපි කියනවා ශුද්‍ර ජීවීන් කියලා. ඒ ශුද්‍ර ජීවීන් අතර ඉන්නවා මිනිස්සුන්ට හිත කරවන ශුද්‍ර ජීවීන් ඉන්නවා, අහිත කරවන ශුද්‍ර ජීවීන් ඉන්නවා. කොහොමද ශුද්‍ර ජීවියෙක් අහිත කරවෙන්නේ මිනිස්සුන්ට? ඒ ශුද්‍ර ජීවියා මනුෂ්‍ය ශරීරයේ ඇතුළට ඇතුල් වෙලා අපේ කිසියම් අභ්‍යන්තර හෝ බාහිර අපේ දේහය මත වර්ධනය වෙලා අපිට කිසියම් හානිදායක බලපෑමක් ඇති කරනවා නම් එමගින් අපිට රෝගී තත්ත්වයක් ඇති කරනවා නම් අපි ඒ අයට කියනවා ව්‍යාධි ජනක ශුද්‍ර ජීවීන් කියලා. ව්‍යාධි කියන්නේ රෝග, ජනක කියන්නේ ජනනය කරනවා, ඒ කියන්නේ ඇති කරනවා. රෝග ඇති කිරීමට දායක වන ඇහැට නොපෙනෙන ශුද්‍ර ජීවීන්ට තමයි අපි ව්‍යාධි ජනක ශුද්‍ර ජීවීන් කියන්නේ. මේ ව්‍යාධි ජනක ශුද්‍ර ජීවීන් කියන එක අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ අධ්‍යයන මට්ටමේදී. ඒවා හඳුන්වන්න තමයි අපි සාමාන්‍ය විවහාරෙදී විස බීජ කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒතර මම මෙහිදී ඉස්සර වෙලාම පැහැදිලි කරන්නම් මේ විස බීජ කියන කණ්ඩායමට අයිති වෙන අය ඉන්න ඇහැට පේන නැති කුඩා අංශු. ඒකෙන් පළවෙනියටම ගන්න පුළුවන් ප්‍රියෝන කියලා අංශු වර්ගයක්. ප්‍රියෝන කියලා අපි ඒවට කියන්නේ. මම මේවායේ පොඩි පොඩි වෙනස්කම් පස්සේ පැහැදිලි කරලා දෙන්නම්. ප්‍රියෝන. ඒ ප්‍රියෝන වලට වඩා විශාල අය ඉන්නවා. ඒ තමයි වෛරස්. වෛරස ඉන්නවා. එතකොට ඊට පස්සේ ඉන්නවා තව කණ්ඩායමක් මයිකෝප්ලාස්මා කියලා. මයිකෝප්ලාස්මා කියලා. ඊට පස්සේ ඉන්නවා තව ජීවීන් කණ්ඩායමක්. ඒ තමයි බැක්ටීරියා. මම හිතන්නේ මේක නම් ඔබ අහලා ඇති. බැක්ටීරියා ඉන්නවා. ඊට පස්සේ ඉන්නවා දිලීර. මෙන්න මේ ඇය අපි හඳුන්වනවා හැබැයි මේකෙදි ඉතාලම පැහැදිලිව කියන්න ඕනේ සියලුම බැක්ටීරියාවෝ ව්‍යාධි ජනක වෙන්නේ නැහැ. සියලුම දිලීර ව්‍යාධි ජනකයෝ වෙන්නේ නැහැ.
එතකොට මෙන්න මේ ප්‍රියෝන වෛරස මයිකෝප්ලාස්මා බැක්ටීරියා දිලීර කියන ජීවීන් කණ්ඩායම් තමයි ඒ අයගෙන් අපිට ලෙඩ හදන අය තමයි අපි ව්‍යාධිජනකයන් කියලා කියන්නේ. ඒතකොට ඒ අය මෙන්න මේ කණ්ඩායම් වලට අයිති වෙනවා. ඉතින් දැන් මේ දවස්වල අපේ වැඩිපුරම අවධානයට යොමු වෙලා තියෙන්නේ COVID-19 කියන වෛරසය. ඒක වෛරසයක්. ඉතින් ඒ වෛරස විතරක් නෙවෙයි මෙහෙම කණ්ඩායම් කීපයකට අයිති ව්‍යාධිජනක සුද්‍රජීවීන් ඉන්නවා මිනිසාට රෝග ඇති කරන. අන්න ඒ අයට තමයි අපි විස බීජ කියලා කියන්නේ. ඉතින් ඒ අය හඳුනාගෙන ඒ අයත් එක්ක තමයි අපිට මේ පරිසරයේ ජීවත් වෙන්න වෙන්නේ. ඒ අයව හඳුනාගෙන ඒ අය අපේ ශරීරයට ඇතුල් වෙන හැටි හඳුනාගෙන ඇතුල් වෙලා කරන අපිට කරන හානිය හඳුනාගෙන ඇතුල් වීම වළක්වා ගැනීම ඊළඟට ඇතුල් වුණාට පස්සේ අපි කොහොමද ඒ අයගේ ඇති වෙන බලපෑම අවම කරගන්නේ ආදී වශයෙන් බොහෝ දේවල් ටිකක් අපිට අද කතා කරන්න පුළුවන් අපේ ආචාර්යවරයා සහ අපේ ආයුර්වේද වෛද්‍යතුමා සමග ගොඩක් අපිට එකතු වෙලා මේ විශේෂයෙන් මේ දේවල් නැත්තම් මේවා කොහොමද අපි අපේ පරිසරය තුළ තිබිලා අපේ ශරීරයට ඇතුල් වෙන්නේ කොහොමද පාලනය කරගන්නේ කොහොමද වළක්වා ගන්නේ කොහොමද වැනි ගොඩක් දේවල් ටිකක් අපිට අද කතා කරන්න පුළුවන් වෙයි. තිසජන්නායක මහත්තයා අපි නෑ කියලා හිතන් හිටියට අපි ජීවත් වෙන්නෙම විස බීජ එක්ක තමයි නේද? තමයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. සමහර විස බීජ කායිකව සමහර විස බීජ මානසිකව මානසික විස බීජ ඔය විස බීජ පැතිරෙන කාලෙට මානසික විස බීජත් පැතිරෙනවා. සමහරු විස බීජ ඇති කරනවා විස බීජ දානවා දාලා පැත්තකට වෙලා බලන්න ඉන්නවා. එහෙමවත් වෙනවා. විස බීජ කියපුවාම කායික මානසික දෙපැත්තෙන්ම විස බීජ ගැන කතා කරන්න හැකියාව තියෙනවා. මා කිව්වා විස බීජ පිළිබඳවම විශේෂඥයෙක් ඉන්නවායි කියලා. මහේන්ද්‍ර ගුණවර්ධන මහත්මයා අපේ ශරීරෙත් සෑහෙන්න විස බීජ තියෙනව නේද ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමනි? අපේ ශරීරයේ බාහිර පෘෂ්ඨයේත් ඒ වගේම අපේ අභ්‍යන්තර කුහරවලත් ඒ කියන්නේ ආහාර මාර්ගයේ එහෙමත් මුඛයේ කුහරයේ ක්ෂුද්‍ර ජීවීන් විශාල වශයෙන් ජීවත් වෙනවා. ඉතින් වාසනාවට ඒගොල්ලෝ ඔක්කොම විස බීජ උනා නම් අපිට පවතින විදිහක් නැහැ. නමුත් ඒගොල්ලන්ගෙන් සාමාන්‍යයෙන් පවතින එකට අපි කියනවා සාමාන්‍ය ගහණය කියලා. ඒගොල්ලෝ එක්කෙනෙක්වත් මේ රෝගකාරී නෙවෙයි. හැබැයි ඒ අතරේ එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන් හැම මතු පිට ඉන්න අය අවස්ථාවක් අහු වුණොත් අපි දුර්වල වුණොත් අපිට රෝගයක් ඇති කරන්න පුළුවන් සමත් ඒගොල්ලන්ට අපි කියනවා මේ අවස්ථාව බලලා රෝග ඇති කරන අය කියලා. ඒ කියන්නේ වැටෙනකම් බලා වැටෙනකල් බලාගෙන ඉඳලා ගන්න ඉන්නවා. නමුත් ඒගොල්ලොත් එක්ක අපි ජීවත් වෙනවා. මේක ලස්සන කතන්දරයක්. මොකද මේ ඇත්තම කියනවා නම් ශුද්‍ර ජීවීන් මේ ලෝකේ ඇති වුණේ අපි ඇති වෙන්න ගොඩාක් කාලයකට කලින්. මේ ලෝකේ අවුරුදු බිලියන 4කට විතර කලින් කිසිම ජීවියෙක් හිටියේ නැහැනේ. ඊට පස්සේ අවුරුදු බිලියන 3.5ක් විතර කාලයක් කියන්නේ බිලියන් එකක් විතර ගත වුණාම මීට අවුරුදු බිලියන 3.5කට විතර කාලයකට කලින් ලෝකේ ජීවීන් බිහි වෙන්න පුළුවන් භෞතික රසායනික තත්වයන් නිර්මාණය වුණා. උදාහරණයක් විදිහට උෂ්ණත්වය අඩු වුණා. ඉතින් ගොඩක් සාධක ඇති වුණා. ඔක්සිජන් වායුව තිබුණේ නැහැ. ඒ වගේ කාරණා නිසා ඔය දැන් අපි කතා කරන ශුද්‍ර ජීවීන්ගේ පූර්වජ ජීවීන් නැති වුණා. මීට හුරු ඒ જાතිය කට්ටිය තමයි මුලින්ම මේක ඇති වුණේ. ඉතින් ඇත්තටම කියනවා නම් අපි පැවතෙන්නේ ඒගොල්ලන්ගෙන්ම තමයි. අර මිනිස් සමාජයේ අපි දැන් නරක මිනිස්සු ඉන්නවනේ. ඒගොල්ලෝ ආගේ තමයි මෙතන සමාන්තරව ගත්තොත් උදාහරණයක් විස බීජ. නමුත් ඒ හැර විස බීජ වලින් තොර සෙසු සමාජයේ ඉන්නවා වාගේ තමයි අනික් ශුද්‍ර ජීවීන් ටික. ඉතින් මේ අපි මේකේ ආස හිතෙන කතන්දරේ තමයි මේ ශුද්‍ර ජීවීන් ඇති වෙලා පරිණාමය වෙලා ලෝකෙ පැතිරිලා ඉන්න ලෝකයක ඊට අවුරුදු බිලියන ගානකට පස්සේ තමයි අපි ඇති වුණේ. අපි පළවෙනි මිනිසා ඇති වෙනකොටත් මානව පූර්වජයෝ ඇති වෙනකොටත් ශුද්‍ර ජීවීන්ගෙන් මේ ලෝකය ගහන වෙලා තිබුණා. එතකොට එදා ඉඳලා අපි පැවතුණා. එතකොට අපිට රෝහල් තිබුණේ නැහැ. වෛද්‍ය උපදෙස් තිබුණේ නැහැ. ඒ පිළිබඳ ඥානයක් තිබුණෙත් නැහැ. වනගතව හිටපු මිනිහයි ශුද්‍ර ජීවී අතරේ අපි සටනක යෙදිලා අපිත් කොහොම හරි ඉතුරු වුණා. ශුද්‍ර ජීවීනුත් ඉන්නවා. දැන් අපි බලන්න ඕනේ කොහොමද අපි මේ ඉතුරු වෙලා හිටියේ කියලා. මේ තරම් ශුද්‍ර ජීවීන් සංඛ්‍යාවකින් අපි වට වෙලා ඉඳද්දි අපේ ඇඟේ තියෙනවා ශුද්‍ර ජීවීන්ට ඇතුල් වෙන්න පුළුවන් තැන් දෙක තුනකුත්. සමහර තැන් මේ තුනී හමක් තියෙන මේ විදිහට හැම
වර්ධනය නොවෙච්ච බොහොම දුර්වල සමක් තියෙන මේ මුඛ කුහරේ ඇතුල් පැත්ත ලිංගේන්ද්‍රියන් වල මතු පිට ඒ වගේ තැන්වලින් ශුද්‍ර ජීවීන්ට පහසුවෙන් ඇතුල් වෙන්න පුළුවන් තැන් තියෙනවා. ඒ වගේම අපි දැන් මේ කොවිඩ් ගැන කතා කරනකොට නහස් මේ ශ්වසන මාර්ගය තුලින් ඇතුල් වෙන්නත් පුළුවන්. ඒ වල තියෙන පටක තුනි හැම තරම් ආරක්ෂිත පටක නෙවෙයි. ඒ වලින් පහර දෙන්න පුළුවන් ශුද්‍ර ජීවීන්ට අපිට. අපි මේ ලෝකයේ දිහා බැලුවොත් ශුද්‍ර ජීවීනුයි අපේ අතරේ අකණ්ඩ අරගලයක් තිබිලා තියෙන්නේ. ශුද්‍ර ජීවියා හැමතිස්සෙම ඔය ව්‍යාධි ජනක ශුද්‍ර ජීවීන් බලන්න ව්‍යාධි ජනකය නොවන අය වුණත් අපේ සම තුලින් ඇතුළට ඇතුළු වුණොත් ඒගොල්ලන්ට හොඳ පෝෂණ මාධ්‍යයක් වර්ධනය විය හැකි හොඳ පරිසරයක් ඇඟ ඇතුලේ නැත්තේ නැහැ. හැබැයි ඒකෙන් අපි වැළකීලා තියෙන්නේ ඇඟ ඇතුලේ රෝපණ මාධ්‍යයක් වාගේ ශුද්‍ර ජීවීන්ට වර්ධනය වෙන්න සුදුසු මාධ්‍යයක් තිබුණා වුණත් අපිත් ඉන්නවා ශුද්‍ර ජීවීන් අර ඔබතුමා කිව්වා වගේ අපේ සෛල සංඛ්‍යාවටත් වැඩි සංඛ්‍යාවක් අපේ දේහයේ හැමතැනමත් ඉන්නවා. ඒගොල්ලෝ අපේ ඇඟට ඇතුළු නොවි අපි බේරිලත් ඉන්නවා. ඊළඟට එක්කෙනෙක් ඔය ලෙප්ටෝස්පයිරෝසිස් වගේ මීඋණ හදන බැක්ටීරියාව වගේ එකක් ඇතුල් වුණොත් අපිව දවස් 2-3ක් ඇතුළත සියලුම අපේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් පාහේ අකර්මණ්‍ය වෙලා අපි මරණයට ලක් වෙනවා. අලියෙක් වුණත් වටන්න පුළුවන් ඇහැට නොපෙනෙන පොඩි ජීවියට. එතකොට මේ දෙක අතරේ කොහොමද මේ තුලනේ සිද්ධ වෙන්නේ? එක පැත්තකින් ශුද්‍ර ජීවීන් ඉන්නවා ඇතුල් වුණොත් අපි මැරෙනවා. අනිත් පැත්තෙන් අපිත් ශුද්‍ර ජීවීන් කෝටි ගාණක් ඇඟ වටේ තියාගෙන ජීවත් වෙනවා. මෙන්න මේක තමයි අපි අධ්‍යයනය කරන්න ඕනේ දේ. අරගොල්ලෝ කොහොමද සමත් වෙන්නේ අපිව වටන්න? අපි කොහොමද සමත් වෙන්නේ ඒගොල්ලන්ගෙන් බේරිලා ඉන්න කියන එක තමයි මෙතන මේ සිත් ඇද ගන්නාසුළු කතාන්තරය. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමාගේ පැහැදිලි කිරීමට අනුව මට හිතුනේ මේ ශුද්‍ර ජීවීන්ට අයිති ලෝකේ මිනිස්සු ආක්‍රමණය කරලාද කියලා කියන්නේ. ඒගොල්ලන්ට අයිති එක අපි ඇවිල්ලා නිකන් අපි රජ කරනවා වගේ එකකින්ද දැන් ආපහු ඇවිල්ලා අපට ඇන ඇන කියනවා ඵලයල්ලා අපිට අයිති තැන උඹලා ඉන්නේ කියනවා වගේ කියලා මට හිතෙනවා. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. දැන් අර ඔබතුමා කිව්වනේ සමහර ශුද්‍ර ජීවීන්ට විස බීජ වලට පුළුවන් මහත් දැවැන්ත සතෙක් වුණත් දවස් 2-3කින් බිම දා ගන්නට කියලා. දැන් ඔහොම වහන් වෙලා හැංගිලා ඉන්න විස බීජ හදිසියෙම දොට්ට බැස්සොත් එහෙම දැන් මේ COVID-19 ආවා වගේ මේ වගේ ඒවා එනවා යනවා නැති වෙලා යනවා ආයෙ එනවනේ නේද? ඉතින් මේ ගැනත් අපි කතා කරන්න ඕන. මහා විස බීජ ප්‍රහාරයකට මේ ලෝකේ ලකුණොත් එහෙම අපි කොහොමද ඒකට මුහුණ දෙන්නේ කියන එක ටිකක් ලොකු ප්‍රශ්නයක්. ඔබතුමා ඉතිහාසය ගැන කතා කරපු හින්දා අපටත් වඩා පරණයි කියනවා නම් මේ ශුද්‍ර ජීවීන් සහ විස බීජ අපේ ඉතින් පාරම්පරික ඥානය පැරණි ඥානයට මේවා අහුනේ නැද්ද? අපේ ආයුර්වේදයට හෙළ වෙදකමට අපේ පාරම්පරික ඥානය පදනම් කරගත්ත වෙදකම් වලට ඒ කොහොමද කියලා වෛද්‍යතුමාගෙන් අපි දැනගන්න කැමතියි. ඇත්තටම ආයුර්වේදයේ සඳහන් වෙන්නේ නැහැ විස බීජ ශුද්‍ර ජීවීන් කියන වචන. නමුත් ඊට සමානව යන සාගේ මිනිසාට. හැබැයි මේ බෝ වෙන රෝගවලට හේතුව තියෙන්නේ මේ ලේවල. මේ ලේවල ඉන්න මේ සූක්ෂම ජීවාණු. ඒක නමකුත් දීලා තියෙනවා. ඒක තමයි රාක්ෂස කියන වචනය. ඒකම කියන කොහොමද මේක වෙන්නේ? මෙහෙම මේ වගේ මිනිසාගේ මිනිසාට මේ බෝ වෙන රෝග කියන මෙන්න මෙහෙමයි බෝ වෙන්නේ. එක්කෝ මේ ආස්වාස ප්‍රාස්වාස වාතය. එහෙම නැත්නම් ස්පර්ශයෙන්. එහෙම නැත්නම් එකට එකම සායනයක නිදා ගැනීමෙන්. නැත්නම් ලිංගික කටයුතු වලින්. එහෙම නැත්නම් මේ තව කෙනෙක් පාවිච්චි කරපු ඇඳුම් පැළඳුම් මේ ආලේප වර්ග භාවිතා කිරීමෙන් මෙන්න මෙහෙම මිනිසෙකුගෙන් තා මිනිසෙකුට මේ රෝග ඇති වෙන්න පුළුවන් කියලා. ඒකම එහෙම ඇති වෙන රෝග ගැනක් කියනවා. උණ රෝග, එතකොට කාස රෝග, ඒ කියන්නේ ක්ෂය රෝගය, ඇතැම් කුෂ්ඨ රෝග, එතකොට මේ කියනවා සරම්ප, පැපොල, මෙන්න මේ වගේ රෝග මිනිසාගේ මිනිසාට බෝ වෙනවා. එතකොට අපි බැලුවම එදා විස බීජ ශුද්‍ර ජීවීන් කියලා කිව්වේ නැතත් ඊට සමානව මේ ගැන කතා කරලා තියෙන විශේෂයෙන්ම තව රෝග කාණ්ඩයක් පෙන්නනවා ජනපදෝද්වංශ රෝග කියලා. මේ රෝගේ හැදුනම මේ වගේ රෝගයක් එකපාරට ව්‍යාප්ත වෙන්නේ. ජනපද පිටින් මිනිස්සු විනාශ වෙනවා. ජනපද උද්වංශ. උද්වංශ කියන්නේ විනාශ වීම. ඒතර මේ වගේ රෝගයක් ඇති වෙන්නේ වාතය මගින්, ජලය මගින්. එහෙම නැත්නම් පරිසරය ඇති වෙච්ච මොහක් හරි විෂමාචාර ක්‍රියාවක් නිසා ඇති වෙන හේතුවක් නිසා
මෙන්න මේ වගේ රෝග ඇති වෙන්න පුළුවන් කියලා ආයුර්වේද පෙන්වලා දෙනවා. අපි ඉතින් බලනකොට අද ඇති වෙන මේ COVID-19 වගේ රෝගවලින් මේ ජනතාව පෙළෙන විදිහට බලනකොට එදත් මේ වගේ රෝග තිබිලා තියෙනවා කියලා අපට පැහැදිලි වෙනවා. ඒකම ලංකා ඉතිහාසය බැලුවම සිරිසංගබෝ රජ කාලයේ රක්තාක්ෂික කියලා රෝගයක් ඇති වෙලා තියෙනවා. මේ වෙලාවේ ජනපද පිටින් ගම් පිටින් ජනතාව විනාශ වෙලා තියෙනවා. මේ රෝගෙදී උණ ඒකම ඇස් රතු වීම. රක්තාක්ෂි මාරක කියලා රෝගයක් ඇති වුණා කියලා මේ අත්තනගොළු වංශය කියන පොතේ සඳහන් වෙනවා. ඒතකොට අපිට පේනවා අපි විස බීජ ශුද්‍ර ජීවීන් කියලා නොකියුවත් එවැනි රෝග කාණ්ඩයක් ග්‍රන්ථගතව තිබිලත් තියෙනවා. ඒවට ප්‍රතිකාර කරලත් තියෙනවා. ඒකෙන් සමාජය පෙළිලත් තියෙනවා. අද මේ කියන නම් වලින් හැඳින්වෙන්නේ නැතුවට මීට සමාන ලක්ෂණ සහිත රෝග වෙන නම් වලින් එදා තිබූ බවට සාක්ෂි තියෙනවා. සාහිත්‍යගත තොරතුරු, ඓතිහාසික තොරතුරු ආදී තියෙන බව තමයි වෛද්‍යතුමා කියන්නේ. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. මහා විස බීජ ප්‍රහාරයකට ලෝකයේ ලක්වෙන්න බැරිද කියන භීතිකාව ඇති වෙලා තියෙනවා. විශේෂයෙන් මේ කොරෝනා එක්ක COVID-19 එක්ක ලෝකේ පුරා මෙහෙම සංවාදයක් තියෙන හිටි හැටියේ නැගිටීට මේකට ඔරොත්තු දෙන හැකියාව මිනිස්යාට විස බීජ වලට පස්සේ ආපු මිනිස්යාට මේක තියනවාද කියන කාරණාවත් අපි කතා කරන්න ඕනේ. තිස්ස ජන්නායක ගුරුතුමා. සම්මාත්ම මට මතක් වෙනවා අර අපි ඉස්සර කියෙව්වා නේද අර හීන්සරේ කියලා පොතක්. අර කටුස්සෙකුයි මේ ලොකු අලියෙකුයි අතර. ඉතින් කටුස්සට වඩා කොච්චර ලොකුයිද අලියා. ඒ වුණාට අලියා ගොඩක් බයයිලුනේ කටුස්සට. පොඩි කාලේ අපි කියෙව්වේ. ඉතින් ඒ වගේ තමයි මේ මිනිසාගේ කොයි තරම් විශාල ශරීරයක් තියෙනවද වෛරසයකට සාපේක්ෂව ගත්තොත්. ඒ කියන්නේ වෛරසයක් ගත්තොත් බොහෝ වෙලාවට ඒ අර මයික්‍රෝමීටර් මට්ටමටත් එහා ගිහලා සමහරට නැනෝමීටර් මට්ටමින් මනින්න ඕනි. තාම කුඩා. ඒ කියන්නේ කොච්චරද කියනවා නම් අපි බැක්ටීරියාවෙක් ගත්තොත් බැක්ටීරියාව ඇහැට පේන්නේ නැති වුණාට සාමාන්‍ය ආලෝකාන්වීක්ෂයකින් බැක්ටීරියාවක් නිරීක්ෂණය කරන්න පුළුවන්. ආලෝකාන්වීක්ෂයෙන් පේනවා. ඒතර වෛරසයක් කොච්චර කුඩාද කියනවා නම් ආලෝකාන්වීක්ෂයටවත් පේන්නේ නැහැ. එතකොට මේ වෛරසය කියන එක ගැන මේක කොහොම සම්භවය වුණාද මේ වෛරසය කියන එක ජීවීද අජීවීද කියන එකත් විවිධ මතිමතාන්තර තියෙනවා. මොකද වෛරසවල ජීවී ලක්ෂණක් තියෙනවා අජීවී ලක්ෂණක් තියෙනවා. 100%ක්ම ජීවී පැත්තට දාන්නත් බෑ 100%ක්ම වැලි කැටයක් වගේ අජීවී පැත්තට දාන්නත් බෑ. අපි මෙහෙම ඉරක් ගැහුවොත් මෙහෙම ගහලා මේ පැත්ත ජීවී මේ පැත්ත අජීවී කියලා ගත්තොත් වෛරස දෙපැත්තෙන් එක පැත්තකටවත් දාන්න බෑ. නිකන් අර මැද්දෙන් තමයි තියන්න වෙන්නේ. මොකද ඒ ලක්ෂණ දෙකම තියෙනවා. ඒකෙසේ වෙතත් වෛරසයේ ස්වභාවය ගත්තහම එයා මේ වායුගෝලයේ පවතින්න පුළුවන් වෛරසයකට නොනැසී පවතින්න පුළුවන් වායුගෝලය තුල ජලය තුල පවතින්න පුළුවන්. ඒතකොට පසමතු පිට පවතින්න පුළුවන්. මේ ඕනෑම තැනක වෛරසයකට විනාශ නොවි පවතින්න පුළුවන්. ඒතකොට ඊට පස්සේ ඒ වෛරසයකට පුළුවන් අපේ ශරීරයට ඇතුල් වෙන්න. ඒ ඇතුල් වීමේදී විවිධ මාර්ග හරහා ඇතුල් වෙන්න පුළුවන්. එකක් තමයි අපේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමා කිව්වා වගේ මේ COVID-19 වගේ එකක් ගැන ගත්තොත් එහෙම කෙලින්ම මේ ආස්වාස වාතයේ එක්ක ඇතුල් වෙලා අපේ ශ්වසන පද්ධතියේ උඩ කොටස සහ පහළ කොටසට තමයි ලොකුම බලපෑම ඇති කරන්නේ. ඒක සමහර ඒවා ඇතුල් වෙන්න පුළුවන් ආහාර සහ පාන සමග ඇතුල් වෙන්න පුළුවන්. ඊළඟට තවත් සමහර ඒවා ඇතුල් වෙන්න පුළුවන් තව ක්‍රම තියෙනවා. ඒ තමයි දැන් ලිංගිකාශ්‍රිතව එහෙමත් ඇතුල් වෙන්න පුළුවන්. ඊට අමතරව සමහර වෙලාවට සමහර වෛරස් වර්ග ඇතුල් වෙලා තියෙනවා. දැන් රුධිර පාරවිලේනය කිරීම නිසා HIV වගේ වෛරසත් ඇතුල් වෙනවා කියලා හොයාගෙන තියෙනවා. දැන් අපි මේකෙදි මූලික වශයෙන් අවධානය යොමු කළොත් මේ දවස්වල අපි වැඩිපුර කතා කරන්නේ COVID-19 නිසා ඒක කෙලින්ම ඍජු ලෙසම අපේ ආස්වාස නාස්මාර්ගය හරහා ආස්වාස වාතය ඔස්සේ ගිහිල්ලා මේ අපේ උගුර එතකොට ස්වරාලය ශ්වාසනාලය ශ්වාසනාලිකා පෙනහැලි ගර්ත දක්වා පැතිරිලා යමින් ඒවය වර්ධනය වන වෛරසයක්. ඉතින් දැන් මේ වෛරසයක් ගැන කතා කරනකොට දැන් මේ විශේෂයෙන් මේ කොරෝනා වෛරසය වගේ එක දල ව්‍යුහය ගත්තොත් මේ වෛරසයක් කියන්නේ ඊටාම කුඩා
ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් විතරක් නිරීක්ෂණය කරන්න පුළුවන් ව්‍යුහයක්. නමුත් ඒවයි පවා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය දියුණු කරලා ඒවයි ව්‍යුහ හොයලා තියෙනවා. එතකොට මේකේ තියෙනවා පිටින්ම ආවරණයක් තියෙනවා. අපි මේකට කියන්නේ ආවරිත වෛරස කියලා. වෛරස වල අධික විවිධත්වයක් තියෙනවා. දැන් මේ වෙලාවේ මම වෛරස වල විවිධත්වය ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඒතර මේකේ තියෙනවා පිටින් එන්වලොප් එකක් තියෙනවා. ඒ කියන්නේ නැත්තම් අපි කියනවා පිටත කවරයක් නැත්තම් ආවරණයක් තියෙනවා. ඒතර ඒ ආවරණයේ තියෙනවා මේ වගේ ග්ලයිකෝප්‍රෝටීන ව්‍යුහ රාශියක් දැකිය හැකි වෙනවා. මේවා උපකාරී වෙනවා ඒ අදාළ සෛලයකට ධාරකයා අපි නම් අපේ අදාළ සෛලයකට ගිහිල්ලා හයි වෙන්න ඒක උපකාරී වෙනවා. ඊළඟට මේකට ඇතුලෙන් තියෙනවා ප්‍රෝටීන වලින් සෑදුණු කැප්සිඩය කියලා කොටසක්. ඒ කැප්සිඩේ ඇතුලේ තියෙනවා මොනවා හරි ඒ වෛරසයේ ප්‍රවේණික සංයුතිය නැත්නම් වෛරසයේ තියෙන ප්‍රවේණික ලක්ෂණ තීරණය කරන්න න්‍යෂ්ටික අම්ල මොනවා හරි විශේෂයෙන් DNA තියෙන්න පුළුවන් RNA තියෙන්න පුළුවන්. දැන් මේ COVID-19 කියන වෛරසයේ කාණ්ඩයේ නම් තියෙන්නේ RNA තමයි. ඒතකොට ඒ RNA එක ඇතුලේ තමයි එයාගේ ප්‍රවේණික සංයුතිය ගබඩා වෙලා තියෙන. ඊට අමතරව එයාට ගුණණය වෙන්න ඕනි වුණාම ඒ සඳහා තියෙනවා එන්සයිම රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස් කියන එන්සයිම. ඉතින් එතකොට දැන් මේ වගේ වෛරසයක් ගත්තොත් එහෙම මේ වෛරස කාණ්ඩය නැත්නම් අපි ඔය කියන කොරෝනා වෛරස් කියන කාණ්ඩය ලෝකේ සෑහෙන කාලයක් ඉඳන් තිබුණා. දැන් හසන්ත මහත්මයා මෙන්න මේ RNA එකනේ මෙයාගේ මේ ප්‍රවේණික තොරතුරු තියෙන්නේ. ඒතර මේ RNA කියන න්‍යෂ්ටිකාම්ලය නිරන්තරයෙන්ම මේ පරිසරයේ තියෙන සාධකත් එක්ක දැන් උදාහරණයක් UV කිරණ වගේ එකක් නිසා මේකේ තියෙන ප්‍රවේණික සංයුතිය වෙනස් වෙන්න පුළුවන්. ඒතර දැන් මේ කොරෝනා වෛරස කාණ්ඩයේ SARS කියලා වෛරසයක් තිබුණා එක කාලයක්. ඒතර MERS කියලා වෛරසයක් තිබුණා. ඒකත් මේ කොරෝනා පවුලෙම එකක්. දැන් මේ මොනවා හරි හේතුවක් නිසා ඒවට වඩා පාරිසරික බලපෑමක් නිසා මෙන්න මේ RNA එකේ ප්‍රවේණික සංයුතිය වෙනස් වෙලා තමයි මේ අලුත් වෛරසයක් විදිහට COVID-19 කියන එක මේ හඳුනාගන්නේ. මේකෙත් තව ඉදිරියටත් සමහර විට මේ ප්‍රවේණික සංයුතිය වෙනස් වෙමින් අලුත් වෛරස ප්‍රභේද නැතිවීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඉතින් ඒක නිසා සමහර විට ඇමරිකාව වගේ රටවල් වල තිබිච්ච වෛරසයයි දැන් මේ ව්‍යාප්ත වෙන වෛරසයයි සමහරට ප්‍රවේණික සංයුතිය දෙකක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒවා හොයාගන්න සෑහෙන පරීක්ෂණ ගණනාවක් කරන්න ඕනේ. ඉතින් ඒක නිසා ඇත්තටම කියනවා නම් සියලු විද්‍යාඥයින්ට වෛද්‍යවරුන්ට මේක අභියෝගයක්. ඒ කියන්නේ ඇත්තම කියනවා නම් අපි මේ වෛරසයේ සමහර විට ක්‍රියාකාරීත්වය 100%ක්ම තාම දන්නේ නැහැ. හරියටම එන්නතක් හදාගන්න බැරි ඖෂධයක් හොයාගන්න බැරිත් ඔය හේතුව හින්දානේ නේද? ඒ හින්දා මොකද මේක ජෙනරේෂන් ටු ජෙනරේෂන්. ඒ කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට පාරිසරික සහ වෙනත් හේතු නිසා මේ RNA එකේ සංයුතිය වෙනස් වෙන්න පුළුවන්. ඒ සංයුතිය වෙනස් වෙනවත් එක්ක මේ වෛරසයේ ක්‍රියාකාරීත්වයේ යම් වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ඉතින් එතකොට තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. සමහර විට අපි මීට කලින් නිෂ්පාදනය කරන ලද එන්නතක් සමහර විට ඊළඟට තියෙන එකට ගැලපෙන්නේ නැතුව වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ප්‍රශ්නත් එක්ක තමයි ඉස්සරහට යන්න වෙන්නේ. ඉතින් හැබැයි ඇත්තටම කියනවා නම් ඇහැටත් පේන්නේ නැති ආලෝක අන්වීක්ෂයටත් පේන්නේ නැති අංශු මාත්‍රයක් මගින් මුළු මානව ගහණයේම ක්‍රියාකාරීත්වය වෙනස් කරන අරුම පුදුම සිද්ධියක් තමයි මේක බලන් ගියාම. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. අපි කායික විස බීජ සහ මානසික විස බීජ ගැන කතා කරා. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමනි, ඔය මානසික විස බීජ වැඩිපුර තියෙන කෙනෙකුට ඕනනම් කෘතිමවත් ඔය විස බීජ හදාගන්න පුළුවන් නේද? වෛරස වර්ග එහෙම හදාගෙන මොකක් හරි කැතහිතින් කියන්නේ අපි කැතහිතින් කියන්නේ වැරදි චේතනාවෙන් කෙනෙකුට ඕනනම් විස බීජ වෛරස හදාගන්න පුළුවන් නේ. ඔව්, සෛද්ධාන්තිකව දැන් ඥාන ඉංජිනේරු විද්‍යාවේ දියුණුව හැටියට බලනකොට වෛරස් එකේ ඔය 30 කියලා දුන්න මේ න්‍යෂ්ටික ද්‍රව්‍ය, ඒ කියන්නේ RNA හෝ DNA වල අණුපිළිවෙල වෙනස් කළ හැකි. ඒක DNA කැලලක් කපලා එහෙම නැත්නම් RNA කැලලක් කපලා එතෙන්ට ආගන්තුක RNA කැලලක් දමන්නත් පුළුවන්. ඒතකොට ඕනෑම ජීවියෙක්ගේ ඇතුලේ තියෙන න්‍යෂ්ටික අම්ල වලින් තමයි ගතිගුණ ටික තීරණය වෙන්නේ. මොන ප්‍රෝටීනද හදන්නේ කියන එක තීරණය වෙන්නේ. අපිට හොඳ අපි කන එළවලු භෝගයකට නියඟලා අලයක තියෙන විෂ නිර්මාණය කරන ජානය දැම්ම නම් ඒ එළවලු අපිට වස වෙනවා. ඒ විදිහට බලනකොට අපිට සෛද්ධාන්තිකව බැලුවොත් ඕන එකක් නිර්මාණය කරන්න පුළුවන්.
නමුත් ඔය මිනිස් වර්ගය අපි හිතන තරම්මත් නරක සතෙක් නෙවෙයි. මොකද පොලිසිය, හමුදාව, ආගම, පාසල් ලෝවයින්ද කලිනුත් අපි කැලේට වෙලත් සාමදානෙන් ඉඳලානේ අපි මේ සමාජයක් හැටියට දියුණු වෙලා තියෙන්නේ වාගේ මතයක් මගේ ඔළුවේ තියෙනවා. මේ පොඩි කුප්පියක දාගෙන දැන් ඉස්සරලා ලොකු අවි ආයුධ අරගෙන තුවක්කු බයිනෙත්තු මල්ටි බැරල් ප්‍රහාර කාල තුවක්කු මිසයිල රටකින් රටකට ගහන්න පුළුවන් මිසයිල හදලානේ මිනිස්සයා එකිනෙකා පරදවාගෙන ජය ගන්නට උත්සාහ කරන මහා තරගයක්නේ. මේ තරගෙට මේ පොඩි කුප්පියක පොඩි විස බීජ ටිකක් දාගෙන ඇවිල්ලා රටක් විනාශ කරන්න පුළුවන් බලපුවා. ඔය ජීව විද්‍යාත්මක ආයුධ කියන එක ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ලෝකේ සම්මුතීන් තියෙනවා. දැන් බැසිලස් ඇන්ත්‍රැක්ස් කියලා ලෙඩක් තියෙනවා. ඒක හදන බැක්ටීරියාවේ බීජාණු ටික ඔබතුමා කිව්වා වගේ පොඩි කුප්පියක දාගෙන ඇවිල්ලා නිදහස් කළොත් අපි ලක්ෂ ගාණක් එකවර මැරෙන්න පුළුවන්. ඉතින් එහෙම අනතුරු නැත්තේ නැහැ. ඒක තමයි සෛද්ධාන්තිකව ඒවා ඇති කිරීමේ සම්භාවිතාවයක් තියෙනවා. එහෙම වුණත් දැන් මේ වගේ වෛරසයක් ඊට අමතරව අර තිස්ස කිව්ව වගේ ස්වභාවික හේතු නිසා විකෘති වෙලා අලුත් වෛරසයක් ඇති වෙන්නත් ඉඩකඩ ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ස්වභාවික නරක වෛරසයක් හැදෙන්න ඉඩකඩ තියෙද්දි අපි මිනිස්සු හැදුවමද කියලා හිතන්න හොඳ නැහැ. මිනිසුන්ට හදන්න හැබැයි හැකියාව තියෙනවා. ඔරොත්තු දීමේ හැකියාව. මිනිස්සු මොනවා වුණත් විස බීජයක ඔට්ටු වෙලා ඔරොත්තු දීලා ජීවත් වෙනව නේද? කොහොමද මේ ජීවත් වීමේ ඔරොත්තු දීමේ ඔට්ටු වෙලා ඉන්න ශක්තිය කොහොමද ලබා ගන්න කියන එක පොඩ්ඩක් කතා කරන්න වටිනවා. ඒක අර මං ඉස්සෙල්ලත් කිව්වා වගේ ඒක තමයි මේකේ ආස හිතෙනම කතන්දරේ. ඒ කියන්නේ එළියේ ඉන්නවා අපිව වටන්න පුළුවන් අය අපි කොහොමද ඒගොල්ලොත් එක්ක බේරිලා ඉන්නේ කියලා. අපිට වෛද්‍ය විද්‍යාලවත් වෛද්‍යවරුවත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමේ තියෙන කලිනුත් මිනිස්සු හිටියනේ. එකක් නම් දැන් මේ කොවිඩ් එක්කම අපිට තේරෙන දෙයක් තමයි මේ බෝවන රෝග වලින් වැළකීලා ඉන්න තියෙන හොඳම ක්‍රමේ තමයි බෝ නොවන තරම් දුරකින් ඉන්න එක. සෝෂල් ඩිස්ටන්සින් කියන්නේ ඒකනේ. ඉස්සර වනගතව හිටපු ගෝත්‍ර එක ගෝත්‍රයක් එක කණ්ඩායමක් ලෙඩක් හැදිලා සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා වුණත් අනික් කණ්ඩායමට පැතිරෙන්න තිබිච්ච ඉඩකඩ ඉතාම අඩුයි. මොකද දුරින් ජීවත් වෙන නිසා. අනිත් පැත්තෙන් බලනකොට දැන් අනුරාධපුර වගේ ශිෂ්ටාචාර තිබිච්ච තැන් ජනගහනය වැඩියෙන් එක්රොක් වෙලා හිටපු තැන් සමහර විට මේ ලොකු හානියටපත් වෙලා වඳ වෙලා කොනක්වත් හොයන්න නැතුව ගියේ ඔය වගේ ලෙඩ නිසා වෙන්න පුළුවන් කියලා හිතන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා. දැන් මේකෙදි අපිට තේරෙනවනේ මේ අපි ළඟින් ගැවසෙන එකේ තියෙන භයානකකම. එකක් නම් දුරින් හිටපු නිසා අපි බේරිලා හිටියා. අනික අපේ ඇඟත් ආවට ගියාට නෙවෙයිනේ දැන් අවුරුදු හෝමෝ සේපියන් කියන මානවයාත් දැන් අවුරුදු 3,15,000කට වැඩි එයා ජනිත වෙලා මේ පෘථිවියේ. එතකොට මේ මුළු කාලය තුලම මේ ගැටීම් තුලින් බේරෙන කෙනා ඉතුරු වෙලා දුර්වල කෙනා වඳවීමේ ප්‍රවණතාවය ඇතිවෙන චාල්ස් ඩාවින් තමයි ඔක මුලින්ම විස්තර කළේ. ඒක තවමත් කිසිම මතභේදයකට අල්ලන්න බැරි විවේචනය කරන්න අමාරු සිද්ධාන්තයක්. මොකද අර තිස්ස කිව්වා වාගේ දැන් ඔය ප්‍රවේණි ද්‍රව්‍ය තියෙනවනේ DNA RNA කියන දේවල් තමයි අපේ සියලු ගතිගුණ තීරණය වෙන ප්‍රෝටීන් හදන්න අණ දෙන සංයෝග જાතිය. එතකොට ඒවා පිටපත් වෙනකොට DNA එකක් කොපි වෙනකොට පිටපත් වෙනකොට පොඩි වැරද්දක් ඇති වෙන්න පුළුවන්. ඒ වැරද්ද සමහර විට වඩා හොඳ වැරද්දක් වෙන්න පුළුවන්. පරිසරයට වඩා උචිත වැරද්දක් නම් ඒ වැරද්ද සහිත සතාට පැවතීමේ සම්භාවිතාවය වැඩි. ඒ වැරද්ද ඒ හොඳ යහපත් වෙනස ඇති නොවුන සතෙකුට වැඩි. එතකොට ඒ පොපියුලේෂන් එක අයින් වෙලා අර අලුත් ගතිගුණේ තියෙන සතා දිනුනේ. ඒ වගේ අපේ ඇඟෙත් ඒ විදිහට කාලයත් එක්ක ඕවලින් බේරෙන ක්‍රම ගොඩාක් දියුණු වෙලා තියෙනවා. දැන් ඇඟට විස බීජයක් ඇතුළුණු. ඒකට පහර දෙන්න එක ක්‍රමයක්. ඒක බැරි වුණොත් තව ක්‍රමයක්. ඒකත් බැරි වුණොත් තව ක්‍රමයක්. කොහොම විශාල නානාවිධ උපක්‍රම හරි ගොඩක් තියෙනවා. ඒවා හරි සංකීර්ණයි, හරි අහන්න ආස හිතෙන, හරිම කාර්යක්ෂම. අපි දැන් ඔය මොකක් හරි අපි ගුවන් යානයක් එහෙම නැත්නම් මෝටර රථයක තියෙන කාර්යක්ෂමතාවය තියෙන්නේ. ඒකේ සෙන්සර්ස් තියෙනවා. ඒවා ගැන අපි කියනෝනේ මේවා හරි දියුණු ක්‍රම කියලා. ඊටත් වැඩි දියුණු උපක්‍රම සමහරට අපේ ඇඟේ රුධිර පද්ධතිය තියෙනවා. ඇතුල් වෙච්ච විස බීජ විනාශ කරනවා. තමන්ගේ ශරීරෙමයි හොඳ ශරීරයේ නොසෑහෙන ශක්තියක් තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන් රුධිර පද්ධතිය. ඒ විතරක් නෙවෙයි දැන් අපේ පටකවල මේ මම එක උදාහරණයක් කියන්නම්. දැන් යකඩ කියන ලෝහය ෆෙරස් අයන හැටියට තියෙනවා. හැබැයි ඒවා තියෙන්නේ නිදහසේ නෙවෙයි. ඒවා තියෙන්නේ ගැට ගහලා වෙන සංයෝග වලට බැඳලා. නිදහසේ තිබුණා නම් ඒක බැක්ටීරියා වලට වැවෙන්න පුළුවන්. අපේ පටකයක බැක්ටීරියා වලට වැවෙන්න අමාරුයි. මොකද යකඩ අඩු හින්දා. අඩුත් නැහැ. ඒවා හංගලා හිර කරලා තියෙන්නේ එළියට දෙන්නේ නැතුව.
ඉතින් ඒ වගේ උපක්‍රම ගොඩක් තියෙනවා. බාක්ස් සෛල කියලා තියෙනවා. ඇඟට විස බීජයක් ඇතුළු වුණාම ඒක වට කරලා වියෝජනය කරලා සම්පූර්ණයෙන්ම නාස්ති කරලා දානවා. දැන් හාවෙක්ගේ ඇඟට බැක්ටීරියා මිලියනයක් හානි කර නොවන බැක්ටීරියා මිලියනයක් එන්නත් කරලා විනාඩි 15කට පස්සේ බලපුවම එකක්වත් නැති පරීක්ෂණ වාර්තා තියෙනවා. එක බැක්ටීරියාවක්වත් නැහැ. මොකද ඔක්කොම විනාශ වෙලා හාවගේ ඇඟේ තියෙන ස්වභාවික ආරක්ෂක විද්‍යුදාන වලින්. ඉතින් ඒ විදිහට අපෙත් ලොකු මේ පද්ධති ගොඩක් තියෙනවා බේරෙන්න. ආයුර්වේද වෛද්‍යතුමනි අලුත් ලෙඩවලට පරණ බෙහෙත් හරියනවා. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. මේ වෛරසය ඇතුළේ එයා වෙනස් වෙනවා. ඊට පස්සේ අපි හදන බෙහෙත ඔරොත්තු දෙන්නේ නැහැ. දැන් බලන්නකෝ පළවෙනි රැල්ල අපේ COVID-19 පළමු රැල්ල සාර්ථක ලෙස රැල්ල මෙල්ල කළා අපේ රට. දැන් දෙවෙනි රැල්ලක් ඇවිල්ලා. විශේෂඥ වෛද්‍යවරුන් පහුගියදා දොරමඩලාවෙත් කිව්වා මේ අලුතෙන් මුණ ගැහෙන රෝගීන්ගේ ශරීරයේ තියෙන වෛරස් ප්‍රමාණය ලෝඩ් එක වැඩිලු. ඒ කියන්නේ පළමු වතාවේ මුණ ගැහුණට වඩා දෙවෙනි වතාවේ කියන්නේ වෙන මාදිලියක්ද කියලා. ඉතින් මාදිලිය වෙනස් වෙනවා. ඉතින් මාදිලිය වෙනස් වෙන මේ අලුත් වෛරසයකට අලුත් ලෙඩකට ආයුර්වේදයේ වගේ පැරණි ශාස්ත්‍රයකට අයිති වෙදකම් ප්‍රතිකාර ඖෂධ ගැලපෙනවා. ඔතුමාට ඇති පිළිතුර. ඔව්. හොඳ ප්‍රවේශයක් දුන්නේ අනන්ත මහත්මයා. ආයුර්වේදයේ මූල ග්‍රන්ථවල කියනවා මේ ඇතැම් ලෙඩ රෝග කාලය එක්ම නැති වෙලා යනවා. ඇතැම් ලෙඩ රෝග අලුතෙන් එනවා. ඒවට විවිධ නම් දෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න අපිට කොනතරම් විස බීජ අපේ අවට තිබුණත් ඒ විස බීජ තිබුණු පමණින් අපි ලෙඩ රෝග වෙන්නේ නැහැ. ආයුර්වේද පෙන්නලා දෙනවා කෙනෙක් අසනීප වෙන්න ප්‍රධාන කාරණා දෙකක්. ඒක තමයි ආහාර ඒකම විහරණ. මේ ආහාර විහරණ කියන්නේ අපි ඇවතුම් පැවතුම් සිතුම් පැතුම්. ඒ කියන්නේ ඇවතුම් පැවතුම් කිව්වේ ශාරීරික ක්‍රියාකාරකම්. සිතුම් පැතුම් කිව්වේ මානසික ක්‍රියාකාරකම්. මෙන්න මේ වගේ අඩුපාඩුවක් වෙච්ච හැටියෙම වාපිත් සෙම් කියන තුන් දොසත් රස රක්තාදී මාංශ කියන සප්ත ධාතු වල තියෙන සමතාවය බිඳිනවා. අන්නේ සමතාවය බිඳුනම අපේ ලේවල තියෙන ඕජස කියන ශක්තිය. ආයුර්වේද පෙන්නනවා ඕජස කියලා ශක්තියක් තියෙනවා. මෙන්න මේ ලේවල තියෙන ඕජස කියන ශක්තිය බිඳුනම මේ පිටතින් තියෙන විවිධ හේතුන් නිසා මේ වාසෙම් ඒකම රස රක්ත මාංශ ආදී සප්ත ධාතුන් වල තියෙන සමතාවය බිඳිනවා. අන්නේ සමතාවය බිඳිනම ලෙඩ රෝග ඇති වෙනවා. එතකොට මේ ලෙඩ රෝග විවිධ නම් වලින් හඳුන්වන්න පුළුවන්. එහෙම තමයි ආයුර්වේදයේ මේ ලෙඩ රෝග ගැන කියලා තියෙන්නේ. ඒක අලුත් වෙන්න පුළුවන්, පරණ වෙන්න පුළුවන්. හැබැයි මෙතනදී අපි කරන්නේ මෙන්න මේ වෙනස් වෙච්ච ත්‍රිදෝෂයත් සප්ත ධාතුවන් නිවැරදි කරන්න. ඒක අපිට ආහාර පාන වලින් කරන්නත් පුළුවන්. අපි ඇවතුම් පැවතුම් වලින් කරන්නත් පුළුවන්. හැබැයි මේ වගේ බෝවන රෝගයකදී වසංකද රෝගයකදී විශේෂයෙන්ම ජනපදෝත් වංශ රෝගයකදී කරන්න ඕන කාරණා ගණනාවක් කියනවා. මොනවද බැලුවොත් අපි මම කලින් කිව්වා මේ රාක්ෂස කියන වචනය. එහෙම කියලා මේ රාසෝග්න ද්‍රව්‍ය කියලා කොටසක් පෙන්නනවා. මේ අයට පුළුවන්ලු පෙන්නනවා. මම කියන්නේ ඈත අතීතයේ කියපු කතාවක් නිසා මේ රාක්ෂසයෝ ඒ කියන්නේ ඇහැට පේන්නේ නැති ජීවාණු මර්ධනය කරන්න. කොහොමද කරන්න කියලා පෙන්වලා දීලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. සමහර ද්‍රව්‍ය තියෙන වදකහ. එදත් තිබුණා අදත් තියෙනවා. මේ වදකහ, ගුගුල්, එතකොට පෙරුම් කායම්, සවිඳුණු කියන මේ රාක්ෂෝග්න ද්‍රව්‍ය වල දුම් අල්ලන්නලු ඒ පුද්ගලයාට. ඒ විතරක් මදිලු. ඒ පුද්ගලයා භාවිතා කරන ඇඳ ඇතිරිලි, කොට්ට මෙට්ට මේවටත් මේ දුම් අල්ලන්න. එතකොට ඒතරින් මෙතන අදහසෙන් මම කලිනුත් කිව්වා සමහර රෝග හැදෙනවා කියලා වාතයෙන්. ඒතකොට වාතයේ එක් සම්බන්ධ වෙච්ච සියුම් සූක්ෂම ජීවාණු විනාශ කිරීමට මේ ද්‍රව්‍ය වලට බලය තියෙන්නේ නැති. ඒ එක්කම මම කිව්වා මේ ආහාර පාන ගැන. මෙන්න මේ ආහාර පාන නිවැරදිව ඒ එක්කම තව සඳහන් කරනවා උතුම් ආහාරත් පිරිසිදු වාතයත් නිවැරදිව අපේ ශරීරගත කරගන්න පුළුවන් නම් මේ සප්ත ධාතුත් තුන් දොසුත් සමතාවෙන් තියාගන්න පුළුවන්. අපට විවිධ ලෙඩ රෝගාව කියලා කලබල වෙන්න ඕනේ නෑ. ඒකට කළ යුතු දෙයක් තියෙනවා. පෙත්ත එන්ට කලින් තමයි පොත්ත ආවේ. පොත්ත කාලා නිරෝගිකම රැකගත්ත මිනිස්සු කොච්චර කාලයක් ජීවත් වුණාද කියලා සංඛ්‍යා ලේඛන පරීක්ෂා කරලා බලන්න ඕනේ.
පොත්තම නෙවෙයි. පොත්ත කියලා සංකේතවත් වෙන්නේ අපේ පාරම්පරික ඥානය, සබාධම පරිසරය එක්ක ගැළපීලා ආපු ක්‍රමවේදය තුල මිනිස්සු නිරෝගීකම රැකගෙන සෑහෙන දුරට රැකගෙන හිටි බවට සාක්ෂි සාධක තියෙනවා. මම පහුගියදා පෙන්නුවා අටපට්ටම වැඩසටහනේ අම්මා කෙනෙකුගේ වයස අවුරුදු 117යි. එක තාත්තා කෙනෙකුගේ වයස අවුරුදු 105යි. 110 පැනපු කීප දෙනෙක්ම පෙන්නලා තියෙනවා. එයා එක කතා බහ කරලා තියෙනවා. අහලා බලපුවම ඔබතුමා කියන කරුණු ටික තමයි ආහාර, හොඳ වතුර, වාතාශ්‍රය, ඔය කැලේට කොළට සතා සීපාවක පරිසරයක ගැළපීලා ජීවත් වෙච්ච ජීවන රටාව මේවා එක්ක හිටපු එක තමයි රහස කියලා ඒ අය කියනවා. බලපුවම මේකේ රහසකුත් ඇති. ඒ රහස් ගැනත් අපි කතා කරන්න ඕනේ. අපි විස බීජ ගැනයි අද ටෙලිවිෂන් ඉස්කෝලෙන් කතා කරන්නේ. මට අවශ්‍ය දෙන්න පාලක මැදිරියට යන්න පාලක මැදිරියෙන් මගින් නිකුත් කරන පණිවිඩ කීපයක් සඳහා. ලයිෆ් බොයි ෂැම්පූලේද කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූලේද කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. අප නැවතත් ටෙලිවිෂන් ඉස්කෝලේ සමග තිසදන්නා ගුරුතුමා කතා වුණා මේ ඔරොත්තු දීමේ ශක්තිය ගැන. මිනිස්යාට සත්තුන්ට තියෙන මහ පුදුමාකාර ඔරොත්තු දීමේ හැකියාව ශක්තිතාවය ගැන කතා කළා. දැන් හසන්ත මහත්මයා දැන් ඔබ හිතන්න අපේ මහින්ද සර් කිව්වා වගේ දැන් මේ බෙහෙත් බොන්නේ ඒ වගේම ආරෝග්‍ය ශාලාවලට යන්නේ මේ ඔක්කොම කරන්නේ අපිනේ. ඒ කියන්නේ මේ මිනිසානේ. නමුත් කැලේ ඉන්න සත්තු. ඒ කැලේ ඉන්න සත්තු ඒතර ඒගොල්ලන්ට ලෙඩ හැදෙන්නේ නැද්ද? ඒතර ඒ ලෙඩ හැදුනාට කිසිම සතෙක් අඩු ගානේ කැලේ ඉන්න මුවෙකුට ඒ මුවෙක් පශු වෛද්‍ය කාර්යාලයකටවත් එන්නේ නැහනේ බෙහෙත් අරන් යන්න. ඒතර ඒගොල්ලන්ටත් මේ විස බීජ වල බලපෑම තියෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ ගහණයක් තියෙනකොට ඒ ගහණයට මොනවා හරි වෛරසයක් එකපාරට ආසාදනය වුණාම අපිට මෙහෙම බලුවාම සියලුම මෝ ටික එක වගේ වුණාට ඒගොල්ලන්ගේ ඇඟ ඇතුළේ ක්‍රියා කරන විදිහ එක සමාන නැහැ. ඒ අයගේ ඇතුලේ ජීව රසායනය ඒ සතාගෙන් සතාට වෙනස්. මොකද ඒකට හේතුව එයාලගේ මේ ඇතුලේ තියෙන ප්‍රවේණික සංයුතිය සම්පූර්ණයෙන් සමාන නැහැ. එතකොට ඒ අයගේ කලලය ඇති වෙන කාලෙම නැත්තම් ඒගොල්ලන්ගේ යුක්තාණුව තීරණය වෙන කාලෙම ඒගොල්ලන් ප්‍රවේණිකව පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. එතකොට ඒ අයගේ මේ තියෙන වෙනස්කම් මත සමහර අයගේ සමහර විට තියෙනවා ඒ වෙනස හොඳ සහ නරක කියලා. ඒ කියන්නේ විකෘති ඇති වෙනවා හානිකර ඒවා වගේම හිතකර. එතකොට යම් කිසි විදිහකින් ඒ ගහණයට යම් කිසි වෛරසයක හානියක් ආවහම ඒ ගහණයේ සමහර වෙලාවට සමහර සත්තු ඒකට ඔරොත්තු දෙන්න බැරුව මැරිලා යනවා. හැබැයි සමහර අය ඉන්නවා ඒගොල්ලන්ගේ තියෙන ඇඟ ඇතුලේ තියෙන ඒ ශක්තිය මත ඒ වෛරසයට ඔරොත්තු දීලා ඒගොල්ලෝ ඉතුරු වෙනවා. ඒතර ඒ ඉතුරු වෙච්ච අය අතර තමයි ප්‍රජනනය සිද්ධ වෙලා ඊළඟ කණ්ඩායම බිහි වෙන්නේ. එතකොට ඒ අය එම වෛරසයට අර කලින් හිටියට වඩා ඔරොත්තු දෙනවා. ඔහොම ගියනකොට ඒ මුවන්ගේ ගහනේ එහෙම වෙනස් වෙනවා වගේම අර අපි වෛරසෙත් වෙනස් වෙනවා. එයාගෙත් වෙනස් වෙනවා. ඒතර එයා වෙනස් වුණාට පස්සේ සමහර විට අර දැන් එක අපි හිතමුකෝ ඒ කියලා වෛරසයක් ඒ කියන වෛරසයට ඔරොත්තු දුන්න මුවන්ගේ ගහණය ඒ වෛරසේම වෙනස් වෙලා B කියලා එකක් හැදුනහම ඒක හැමෝම ඔරොත්තු දෙන්නේ නැහැ. නමුත් වාසනාවට ඒ අය අතරිනුත් ඔරොත්තු දෙන කට්ටියක් ඉන්නවා B කියන වෛරසයටත්. ඒ කියන්නේ වෛරසයත් හරි කපටි අපි වගේම නේද? ඔව් ඔව්. ඒ කියන්නේ දැන් අපි අපේ පරම්පරාවෙන් පරම්පරාවට වෙනස් වෙනවා වගේම මේ විස බීජත් ඒගොල්ලන්ගෙන් පරම්පරාවෙන් පරම්පරාවට වෙනස් වෙනවා. එතකොට අර අලුත් එකක් ආවහම අරගොල්ලන්ට ඔරොත්තු දෙන්න බැරුව යනවා. ඇත්ත තමයි වෙන දේ ඒකයි. දැන් මිනිසාගේ මානව ප්‍රතිශක්තිය කියලා ගත්තොත් මේ මිනිසාටත් තියෙනවා ඇත්තටම මාර ලොකු හැකියාවක් තියෙනවා මිනිසාට මේසා විශාල විස බීජ සහිත පරිසරයක ජීවත් වෙලා හසන්ත මහත්මයා දැන් අපි තාම ජීවත් වෙලා ඉන්නවනේ. ඒක කොහොමද එහෙම ජීවත් වෙලා ඉන්නේ? එහෙම ජීවත් වෙලා ඉන්නේ අපේ ශරීරයේ ඇතුලේ තියෙනවා මේ විස බීජ වලට යම්කිසි ඔරොත්තු දීමේ හැකියාවක්. ඒක හැබැයි එක ගෙදර ඉන්න අපි එකම අම්මගේ තාත්තගේ ළමයි 5 දෙනෙක් ගත්තොත් ඒ 5 දෙනාගෙම එකම ඔරොත්තු දීමේ ශක්තියක් නැහැ. එක එක්කෙනා එක එක විදිහයි. දැන් ඔබට මතක ඇති මට මතකයි එහෙම සමහර වෙලාවට ගෙදර එහෙම 5 දෙනෙක් ඉන්නකොට සහෝදර සහෝදරියෝ ඔන්න පැපොල හැදෙනවා. පැපොල හැදිලා ඔන්න පළවෙනි එක්කෙනාට හැදිලා සනීප වෙනකොට අපි දන්නවා දැන් තව ඊළඟට කාට හරි හැදෙනවා කියලා. 4 දෙනෙකුට හැදිලා ඒ 4 දෙනාම ගෙදර ඉඳලා සනීප වෙලා එක්කෙනෙකුට සමහරවිට හැදෙන්නේ නැතුව ඉන්නවා. අපි බලනවා ඒ මොකද කියලා. බලපුවාම ඒ වෛරසයට ඔරොත්තු දීමේ මොනවා හෝ ශක්තියක් එයා තුල තියෙනවා.
අපි දැන් ප්‍රතිශක්තිය ගැන අපි ටිකක් අපි සාමාන්‍ය විදිහට නැතුව අපේ අධ්‍යයන මට්ටමින් සාකච්ඡා කළොත් මොකද දැන් විභාගෙත් තියෙනවානේ. දැන් මේ විභාගේ උසස් පෙළ විභාගයේ දැන් විභාග දෙපාර්තමේන්තුවෙන් කියනවානේ නියමිත දවසේ තියෙනවා කියලා. ඒ කියන්නේ 12 වෙනිදා පටන් ගන්නවා කියලා. ඉතින් ඕකත් දැන් ළමයි අහන ප්‍රශ්නයක් අපෙන් මේක තියෙනවද නැද්ද කියලා. ඉතින් අපි මේ පණිවිඩෙත් දෙන්න ඕනේ. තියෙනවා කියලා හිතාගෙන වැඩ කටයුතු ටික කරගෙන යන එකනේ වඩා හොඳ. මොකද දැන් විභාග දෙපාර්තමේන්තුව කියනවා මේක අනිවාර්යෙන් තියෙනවා කියලා. ඉතින් එතකොට අපි නිකන් ඕක කල්පනා කර කර ඉන්නවා තියයිද නැද්ද කියලා. එතකොට අපි සමහරවිට බැරිලාවත් තිබ්බොතින් එහෙම මොකද වෙන්නේ? ඒ නිසා එහෙම අඩමාන්ට හිතන්න නැතුව ඒක ඒ නියමිත වෙලාවෙදි තියෙනවා කියලා හිතාගෙන දූල පුතාලා විභාගයට සූදානම් වෙන්න ඕනේ. ඒ වගේම මේ විභාග වලට ඔරොත්තු දීමේ ශක්්‍යතාවයත් ඇති කරගන්න ඕනේ. මෙහෙම වෙනකොට එහෙමත් වෙයි නේද? ඒක තමයි. එතකොට මේ දැන් ඔය ඔරොත්තු දීමේ හැකියාව කියන එකට අපි විද්‍යාවේ භාවිතා කරන වචනේ තමයි ප්‍රතිශක්තිය කියලා. ඒතර ප්‍රතිශක්තිය කියලා වෙනමම පාඩමකුත් තියෙනවා. ඒතර මේකේ අපි පස්සේ මේක තව කතා කරමු. තියෙනවා සහජ ප්‍රතිශක්තිය කියලා එකකුයි පරිචිත ප්‍රතිශක්තිය කියලා එකකුයි දෙකක්. මේ තියෙන විස බීජ වලට ඔරොත්තු දීමේදී. ඔය සහජ ප්‍රතිශක්තිය කියන එක කියන්නේ අපිට උපතින්ම තියෙන ප්‍රතිශක්තිය. ඒ කියන්නේ උපත්ති ඉඳන්ම අපිට තියෙනවා. ඒකේ තියෙනවා බාහිර ආරක්ෂාවයි අභ්‍යන්තර ආරක්ෂාවයි කියලා. බාහිර ආරක්ෂාව කියලා ගත්තොත් අපේ මහින්ද සර් පැහැදිලි කළා වගේ මිනිසාගේ සම. ඇත්තටම හසන්ත මහත්තයා මේ අපේ හැමෙන් ආවරණය වෙලා නොතිබුණා නම් දේ අපි මේ වෙනකොට ඉවරයි. ඒ කියන්නේ මිනිස්සු ඒ ගැන ඔච්චර හිතන්නේ නැහැ. ඔය සමහර වෙලාවට අර ඔබ දන්නවා ඇති සමහර වෙලාවට ඔය ගල් වලින් පොල් ලෙලි වලින් අතුල්ලනවාම ඒම හැම අතුල්ලලා ඇත්තට මේ හැමේ උඩ හරිය ගැලවිලා ගියොත් ඇත්තටම සුද්‍ර ජීවියෙකුට ඒ කියන්නේ ව්‍යාධි ජනක සුද්‍ර ජීවියෙකුට ඇතුල් වෙන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඉතින් අපේ හැමෙන් ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. ඒක නිසානේ අර පිලිස්සුමට ලක් වෙච්ච අයගේ හැම ගොඩක් විශාල ප්‍රදේශයක් පිලිසීමට ලක් වුණොත් ඒ අයට හරිම අමාරුයි මේ විස බීජ වලින් ආරක්ෂා කරන්න. එතකොට තමයි හැම ගියාම තමයි හැමේ වටිනාකම තේරෙන්නේ. හැම තියෙද්දි තේරෙන්නේ නැහැ හැම මෙච්චර වටිනවා කියලා. හැබැයි හැමෙන් මේ විශාල ව්‍යාධි ජනකෝ ඉන්න මහා පරිසරයක ඒ අය අපේ ඇඟ ඇතුළට ඇතුල් වෙන්න දෙන්නේ නැති වෙන්න හැම බාධකයක් ලෙස ක්‍රියා කරනවා. විශේෂයෙන්ම හැමේ මතු පිට තියෙන සෛල ටික තියෙනවානේ. ඒ ටික අජීවී. ඒ අජීවී සෛල ටික හරහා සුද්‍ර ජීවියෙකුට ව්‍යාධි ජනකයෙකුට හරි අමාරුයි. ඒක බැරියර් එකක්. ඒ කියන්නේ ඒක බාධකයක් ඇතුල් වෙන්න. ඉතින් ඒ නිසා හැමෙන් ලොකු ආරක්ෂාවක් තියෙනවා. අහවල් සුද්‍ර ජීවියාට කියලා නෙමෙයි. පොදුවේ සේරටම. එතකොට අපේ තියෙනවා ස්ලේස්මල පටල කියලා જાතියක්. ඔය කියන්නේ ඇඟ ඇතුලේ තියෙන තැන්වල දැන් අපේ ආහාර මාර්ගයේ හිම වටේට තියෙනවා අපේ බඩවැලේ ඇතුලේ තියෙනවා ස්ලේස්මලය සහිත පටල. ඒතකොට ඒ ස්ලේස්මල පටලේ මගින් අපේ අර ආහාර මාර්ගයේ බිත්තියට සුද්‍ර ජීවියෙකුට ව්‍යාධි ජනකයෙකුට ඇතුල් වෙන්න තියෙන හැකියාව අවම කරලා දෙනවා. ඒ වගේම තියෙනවා අපේ ශ්‍රාවයන්. ශ්‍රාවයන් කියලා කියපුවාම කෙල තියෙනවා, ඒතකොට කඳුළු තියෙනවා. ඊට පස්සේ විවිධ ශ්‍රාවයන් අපේ ඇඟේ තියෙනවානේ. එතකොට දැන් මේ කෙල කඳුළු ඒ වගේ ඒවා ගත්තාම නිකන් අපි නිකන් බොහොම අප්‍රසන්න විදිහට හිතුවට ඇත්තම කියනවා නම් කෙලවල මේ සුද්‍ර ජීවීන් ඒ කියන්නේ ව්‍යාධි ජනකීන් මම කියන්නේ ව්‍යාධි ජනකීන් විනාශ කරන්න පුළුවන් සංයෝග තියෙනවා. ඒ වගේම කඳුළු වලක් තියෙනවා. දැන් නිතරම දැන් ඔබතුමා වුණත් දැන් මේ ඇහැ හැරගෙන ඉන්නකොට මෙහෙම මේ සියුම් ඇහැ ඇතුළට විස බීජ ඇතුල් වෙන්නේ නැද්ද? ඇතුල් වෙනවා. හැබැයි ඒ හැම විස බීජයක්ම ඇහැට හානි කරන්නේ නැහනේ. ඒකට කරන්නේ හැම වෙලාවෙම වගේ එක සැරයක් මෙහෙම පිහ දානවා ආයෙ පිහ දානවා කඳුළු ගලාගෙන ඇවිල්ලා ඇහැ පිහ දානවා. එතකොට අර විස බීජ ටික පැත්තකට තල්ලු කරන අතර ඒ විස බීජ විනාශ කරන්න පුළුවන් ලයිසෝසයිම් කියලා එන්සයිමයක් තියෙනවා. මේ කඳුළු වලක් තියෙනවා කෙල වලක් තියෙනවා සමහරවිට හෝටු වලක් තියෙනවා ඒක. අර ඕකනේ අපේ අර පෙනිසිලින් හොයාගත්ත අපේ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් කියන විද්‍යාඥයා ඔය පෙනිසිලින් හොයාගත්ත එකට තමයි ප්‍රසිද්ධ වුණේ. ඒ වුණාට ලයිසෝසයිම් කියලා එන්සයිමයක් තියෙනවා කියලා හොයාගත්ත අතර ඒකෙන් විස බීජ මැරෙනවා, බැක්ටීරියා මැරෙනවා කියලා එයා හොයාගත්තේ අහම්බෙන් මේ වගා කරපු වගා මාධ්‍යයකට අර හොටු පොඩ්ඩක් වැටිලා තියෙනවා කොහොම හරි. වැටුණ තැන බැක්ටීරියාව මැරෙනවා කියලා එයා අධ්‍යයනය කළා. ඒකෙන් තමයි මේක මුලින්ම මෙහෙම විස බීජ විනාශ කරන්න පුළුවන් ශක්තියක් අපේ කෙලවල කඳුළු වල තියෙනවා කියලා හොයාගත්තේ. ඉතින් ඒ වයින් දැන් මේ මම කිව්වේ මේ ශ්‍රාවයන් ගෙනුයි මේ ශ්ලේෂ්මල පටල මේ මිනිසාගේ සම ඒ වයින් බාහිරින් ඉන්න සුද්‍ර ජීවීන්. ඒ කියන්නේ ඒක හරි ලස්සන කතාවක්. මේ බාහිරින් ඉන්න ව්‍යාධි ජනකයෝ ශරීරයට ඇතුල් වෙන එක වළක්වනවා. හැබැයි සමහර විට
ඒ බාධක බිඳ හෙලාගෙන ඇතුල් වෙන්න පුළුවන් සුද්‍ර ජීවීනුත් ඉන්නවා. ඒ කියන්නේ එයා අපි කියනවා ප්‍රචණ්ඩයි කියලා. එතකොට ඔය චණ්ඩි වගේ ඉන්නේ. ඒ කියන්නේ දැන් ඇත්තටම විස බීජ අතරත් හැම විස බීජයක්ම එක වගේ නැහැ. සමහර අය බොහොම දරුණුයි. සමහර අය ඉතින් සාමාන්‍යයි. සමහර අය අබල දුබලයි. එතකොට දැන් අපේ මහේන්ද්‍ර සර් කිව්වා වගේ සමහර වෙලාවට අපේ හැම මතු පිට ඉන්නවා විස බීජ කිසිම හානියක් කරන්නේ නැහැ වගේ. හැබැයි තුවාලයක් ඇති වෙච්ච වෙලාවට එතනින් ඇතුල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ විස බීජයට ශක්තියක් නැහැ හැම හානි කරගෙන ඇතුල් වෙන්න. හැම හානි වෙන වෙලාව බලන් ඉඳලා අවස්ථාවාදී ලෙස හානි කරන අයත් ඉන්නවා. ඒතර මේ විස බීජවලත් හැකියාවන් වෙනස්. එතකොට දැන් අපේ මේ තියෙන බාහිර ආරක්ෂාව බිඳ හෙලාගෙන විස බීජයක් ඇතුල් වුණොත් එතකොට ශරීරේ නිකන් ඉන්නේ නැහැ. ඊට පස්සේ පටන් ගන්නවා අභ්‍යන්තර ආරක්ෂාව. ඒ අභ්‍යන්තර ආරක්ෂාව කියන්නේ ඇතුල් වුණා දැන් විස බීජේ. මේ ටිකෙන් කරන්නේ ඇතුල් වෙන එක වළක්වන එක. දැන් මෙතෙන්ද වෙනකොට විස බීජේ ඇතුල් වෙලා දැන් මොකද කරන්නේ? ඒ විස බීජය ඇඟ ඇතුලේ ගුණණය වෙන එක වළක්වන්න ක්‍රමත් තියෙනවා. අපි ඊළඟට ඒ ගැන කතා කරමු. ප්ලෙමින් මහත්තයා හොටු පොඩ්ඩක් වැටිලා ඒක වැවෙනකන් බලා හිටියා වගේ ප්ලෙමින් මහත්තයත් එහෙම කළා. දැන් අපිත් එහෙම කරමු කියලා තන තන හොටු දාන්න කෙල දාන්න ලැහැත් වෙන්න එපා. ඒක හරිම භයානකයි. විශේෂයෙන් මේ වගේ කාලෙක COVID-19 වසංගතයේ දෙවෙනි රැල්ල පැතිරෙන වෙලාව අපි රැල්ල මෙල්ල කරන්නට උත්සාහ දරන වෙලාවේ ඒ වගේ වැඩ නම් කරන්න එපා. හැබැයි අපේ රටේ ඒ පුරුදු සෑහෙන දුර අඩු වෙලයි කියලා හිතෙනවා. දැන් පහුගිය කාලේ හොඳට නිරීක්ෂණය කරලා තියෙන මේ ශ්වසනාබාධ පිළිබඳව ගන්න ඖෂධ අලවිය පහත බහැලා තියෙනවා. වෛද්‍යවරු ගාවට යන ප්‍රමාණයත් අඩු වෙලා කියලා වෛද්‍යවරුම කියනවා. වෛද්‍යවරු කියනවා ඒ රෝග අඩු වෙලා. ඒ මොකද මු ආවරණ දානවා, අත් හොදනවා. පස්සේ ටික ටික සමහරුන්ට අමතක වෙලා ගියාට සෑහෙන පිරිසක් ඒක පුරුදුත් වුණා. ඒක ප්‍රතිඵලත් තියෙනවා. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමා. ඔව් දැන් ශ්වසන මාර්ගයට ඇතුළු වෙන අයට දොර වහලා තිබ්බහම ඇතුළු වෙන්න විදිහක් නැති නිසා ඊටාම සරල පැහැදිලි කිරීමක් තියෙන සමහර යුරෝපීය රටවල වල ඇමරිකා එක්සත් ජනපදයේ එහෙම තේරුම් ගන්න අමාරු වුණා. ඒගොල්ලෝ තාමත් විවාද කරනවා මේ ෆේස් මාස්ක් එක දාන්න ඕනේ, මුඛ ආවරණය දාන්න ඕනේද නැද්ද කියන එක. නමුත් ඊටාම පැහැදිලි ඇතුළු වෙන දොර වහපුවම පිට වෙන දොර වහපුවම ලෙඩක් තියෙනවා නම් එළියට යන්න විදිහක් නැහැ. ඇතුළු වෙන දොර වහගෙන ඉන්නකොට ඇතුළට එන්න විදිහක් නැහැ. ඉතින් ඔය අතරේ අපි මේ මුළු මේ ටෙලිවිෂන් ඉස්කෝලේට අහුම්කම් දෙන පාසල් දරුවනුයි ඒ වගේම මුළු මහත් සමාජයේම මං හිතන්නේ මේ බීතියකටපත් වෙලා ඉන්නවා මේ ලෝකෙම විශාල රටවල් වැටිලා මේකට කොහොමද මුහුණ දෙන්නේ කියලා. මේ විස බීජ ගැනනේ අපේ මාතෘකාව. විස බීජ තියෙනවා මිනිස්සන් හතියට මේකෙන් ගැලවිල්ලක් නැති වෙයිද කියන වාගේ ප්‍රශ්නාර්ථ ලකුණක් මතුවලා තියෙනවනේ. ඉතින් ওই විස බීජ වලින් අපි කට්ටිය දැන් මේ කතා කරපු බැක්ටීරියා ගැන නම් දැන් ගොඩක් දුරට මිනිස්සන් හතියට උත්තර තියෙනවා. ඒකට හේතුකුත් තියෙනවා. මොකද බැක්ටීරියාව කියන්නේ වෛරසයක් එක්ක සංසන්දනය කරනකොට ටිකක් අංගෝපාංග වැඩි ජීවියෙක්. වෛරසයේ පැත්තෙන් බලනකොට ඊටාම සරල අණුක ද්‍රව්‍ය ටිකක් විතරයි තියෙන්නේ. එතකොට අර වැඩිපුර අංගෝපාංග තියෙන නිසා ඒ එක එක අංගෝපාංගේ තෝරලා පහර දීමේ විවිධ ඖෂධ මිනිස්සු හොයාගෙන තියෙනවා. ඇන්ටිබයොටික්ස් ප්‍රතිජීවක කියන ඖෂධ සමහර ඒවා බැක්ටීරියාවේ සෛල බිත්තියට පහර දෙනවා. විශේෂිතව තෝරාගෙන බැක්ටීරියාවේ සෛල බිත්තියට විතරමයි පහර දෙන්නේ. අපේ ඇඟේ ඒ જાතියේ සෛල බිත්තියක්වත් ඒ වගේ සංයෝගයක් නැති නිසා අපිට ඒකෙන් හානියක් නැහැ. සමහර ප්‍රතිජීවක බැක්ටීරියාවේ ප්‍රෝටීන සංශ්ලේෂණය තෝරාගෙන පහර දෙනවා. අපේ ඒ જાතියේ ප්‍රෝටීන සංශ්ලේෂණයක් නැති නිසා අපේ සෛලයකට හානියක් නැහැ වරොත්තු දෙනවා. ඒ විදිහට බැක්ටීරියාවල විවිධ ගතිගුණ තියෙන ටිකක් දියුණු ජීවියෙක් විවිධ අංගෝපාංග සහිත ජීවියෙක් නිසා එයාට පහර දෙන්න උපක්‍රමත් අපිට බහුවිධ ඒවා තියෙනවා. හැබැයි වෛරසය කියන එකට තියෙන ප්‍රශ්නේ වෛරසයක් කියන්නේ DNA හෝ RNA අණු ටිකක් සමග ප්‍රෝටීන් ටිකක්. දැන් ඔය කියන ද්‍රව්‍ය අපේ ඇඟෙත් තියෙනවා. DNA මරන්න බේතක් බිව්වොත් අපේ සෛලත් මැරෙනවා. RNA මරන්න බේතක් බිව්වොත් වෛරසය විතරක් නෙමෙයි අපේ ඇඟෙත් RNA තියෙනවා. අපේ RNA විනාශ වෙලා අපි මැරෙනවා. ප්‍රෝටීන් මරන්න බේතක් දෙන්නත් බෑ. අපි සමන්විත වෙලා තියෙන ප්‍රෝටීන් වලින්. ඔන්න ඔය ප්‍රශ්න නිසා වෛරස් වලට පහර දීමේදී අපි චුට්ටක් පසුබාලා ඉන්නවා. හැබැයි වාසනාවට අර තිස්ස පෙන්නලා දුන්න ඔය ප්‍රතිශක්ති පද්ධතිය ඒ ආරක්ෂක විධිවිධාන බහුවිධ ආරක්ෂක විධිවිධාන පද්ධතිය නිසා අපි ඒකෙන් බේරලා ඉන්නවා. ඉතින් සමහර වෛරස් රෝග අපිට හැදුනයි කියලා ලොකු ප්‍රශ්නයක් නෑ. පැපොල හැදිලා මැරෙන්නේ නෑ, හොඳ වෙනවා. හෙම්බිරිස්සාව හැදිලා අපි හොඳ වෙනවා. ආයේ හැදෙන්නෙත් නෑ සරම්ප වගේ එකක් හැදුනහම.
ඉතින් ඒවලට හේතු තියෙනවා මේ කොවිඩ් වෛරසයට ඒක නැත්තේ මොකද කියන ඒකත් මේ අපිට ප්‍රශ්නාර්ථයක්. ඒක පැහැදිලි කිරීමකුත් තියෙනවා. ඒ ගැන මිනිහයි කියන සතාගේ ඇඟේ රුධිර පද්ධතියක් තියෙන සත්තුන් හැම එකාගේම ශරීරේ තියෙනවා බාහිරින් එන ප්‍රෝටීන හඳුනාගෙන ඒවලට පහර දීමේ හැකියාව. දැන් මේ COVID-19 වෛරසයේ එන ප්‍රෝටීන් එක අපේ ඇඟට හුරු ප්‍රෝටීන් එකක් නෙවෙයි. ඒක නිසාසේ අපේ ශරීරයේ රුධිර පද්ධතියේ ප්‍රතිශක්ති පද්ධතියේ ආයුධ වලට නුහුරු එකක් මේක. ඉතින් ඒක තමයි එන්නත් වලින් ඒකට කිසියම් උදව්වක් උපකාරයක් කරන්න පුළුවන්ද කියලා බලන්නේ. නමුත් ඒක තාම හොයාගෙන යන නිසා අපිට බැරි වෙයි කියන්න බෑ. බලාපොරොත්තු තියාගෙන ඉන්න පුළුවන්. නමුත් තාම අමාරු ඔන්න ඔය කාරණාව උඩ. අපේ ඇඟේ ස්වභාවිකව ඒකට අවශ්‍ය කරන ඇන්ටිබොඩි එක හැදෙන්න අවශ්‍ය කරන B ලිම්ෆසයිට් එක නැති එක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. හොඳයි. ස්වභාවිකව මේ ඔරොත්තු දීමේ ශක්තිය වර්ධනය කරන ක්‍රමවේද මොනවාද? ඒ ක්‍රමවේද අප සතුව තිබුණා නම් තිබෙනවා නම් ඒවා හෙලි කරන්නටත් හොඳම අවස්ථාව මේක ආයුර්වේද වෛද්‍යතුමා. ඔව්. ඉතින් අපි මේ බැලුවම දැන් වෛරස් රෝග ගත්තම දැන් පැහැදිලිවම අපි ප්‍රකාශයට පත් වුණා මෙතනදිත් තවම අපේ සිරුර ඒකට ඔරොත්තු දීමේ බව හඳුනගෙන නැහැ. ඒක නිසා තමයි මෙච්චර බෝ වෙන්නේ කියලා. ආයුර්වේදෙ පෙන්වලා දෙනවා ඇතැම් රෝගවලදී ප්‍රතිකාරයක් අභ්‍යන්තර නැතුව බාහිරව කරන. දැන් බලන්න මේ සාමාන්‍ය ජනතාව ඔය හෙම්බිරිස්සා වගේ දෙයක් හැදුනම ටිකක් තියෙන කාලෙට වාෂ්ප ටිකක් අල්ලනවා. සමහර විට ඒක උග්‍ර වගේ යනවනම් දෙහිකොළ වාෂ්ප ටිකක් අල්ලනවා. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවා හෝ විෂාණුවක් විස බීජ ශරීරගත වුණාම ශරීරගත වෙන්න අපේ නාසා මාර්ග වලට කිට්ටු වෙනකොට ඒ විස බීජයට තියෙන්න පුළුවන් පරිසර තත්ත්වය වෙනස් කරනවා. දැන් අපි දන්නවා අපි කෙනෙක් ගෙදරකට ආවත් අපි යාගෙන ඉච්චර සැලකිල්ලක් දක්වන්නේ නැත්නම් එයා වැඩි වෙලාවක් හැදෙන්නේ නැහැ. එතනින් ආ ඉවත් වෙනවා. ඒ වගේම ඇඟ ඇතුළට එන මේ විස බීජ ඒ ස්ථානවලදී කිසියම් බලපෑමකට ලක් කරොත් එයා ඒ විස බීජ ගැටෙන ස්ථානයේ ඒ විස බීජ අහිතකර තත්ත්වය ඇති කර හැටියේ ඒ වර්ධන වීම අඩු වෙනවා. ඔය වගේ අවස්ථාවන් අපිට කීපයක් නිරීක්ෂණය කරන්න පුළුවන්. දැන් මේ වගේ අවස්ථාවකදී වුණත් අපි විශේෂයෙන්ම කොත්තමල්ලි, එතකොට දෙහිකොළ, අමීඟුරු, ගම්මිරිස් වගේ මේ අපේ සාමාන්‍යයෙන් වාෂ්පශීලී ද්‍රව්‍ය බහුල මේවා තම්බලා දැන් පහුගිය කාලේ දිගටම ඒක මේ අපේ වෛද්‍යවරු භාවිතා කරා. ඒතර ජනතාවට බෙදලා දුන්නා. ඉතින් ජනතාව මේවට පුරුදු වෙනකොට අර විස බීජ ඇඟට ඇතුල් වුණත් ඊට එක එහාට වර්ධනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා තමයි අපි හිතන්නේ. එහෙම හිතන්න වෙන්නේ මොකද ඒක එහාට යන්නේ නැති නිසා. ඒකම තව කාරණයක් තමයි මේ සිරුරට ඔරොත්තු දීමේ ශක්තිය වැඩි කිරීම. අපි බලමු ටිකක් මේ ගැන පොඩ්ඩක් විමසලා අපි සිරුරට 3ක් දාගන්නවා. ඒ තමයි ආහාර, ඒ වගේම පාන, ඒකම හුස්ම. ඒ වගේම සිරුරෙන් 4ක් පිට කරනවා. මොනවද? මල, මූත්‍රා, දහඩිය, ඒකම ප්‍රශ්වාස වාතය. මේ දාන 3 නිවැරදි වෙන්න ඕනේ ආයුර්වේද කියනවා. ආහාර පාන ගැන. ඒකම හොඳ පිරිසිදු වාතය. ඒකම පිට කරන ඕනම යන්ත්‍රයකට වුණත් ඉන්ධන ඇතුළු කරනකොට ඒ ඉන්ධන පිට වෙන මාර්ග නිවැරදිව සකස් නොකළොත් ඒ යන්ත්‍රය ආයු කාලය අඩු වෙනවා. අපිත් මෙන්න මේ විදියට මේ නිවැරදිව මේ ආහාර පාන හුස්ම ඇතුළු කරලා ඒ වගේම ඒ වගේ තියෙන අපද්‍රව්‍ය පිට කරන ක්‍රමවේද 4 නිවැරදි කරාම ඒ ඇතුළේ එක්රැස් වෙන වස විස ඒ එක්කම සිරුර රෝගී කරන තත්ත්වය ඇති වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ආයුර්වේද පෙන්වලා දෙනවා මේ ලෙඩ රෝග ඇති වෙන ප්‍රධාන හේතුවක් කියලා නිවැරදි බඩගින්න. අපේ පැරණි සමාජෙත් ඉස්සර රෝහලකට යන්න දෙන්නේ නැහැ කන්නේ නැතුව. කියන්නේ බඩ පිරෙන කෑම කල යන්න කියලා. ආයුර්වේද පෙන්වලා දෙනවා හොඳ බඩගින්නක් තියෙන කෙනෙකුට ලේසියෙන් ලෙඩක් හැදෙන්නේ නැහැ කියලා. මොකද ඒ බඩගින්නම තමයි එයාගේ සිරුර බලය වැඩි කරන්නේ. බඩගින්න නිවැරදි නම් ඔරොත්තු දීම ශක්තිය ඉහළයි. ආයුර්වේද පැහැදිලි කරලා කියනවා මේ අග්නිය කියන මේ සමාග්නිය නිවැරදි බඩගින්න කෙනෙකුට තියෙනවා නම් එයාට සීල රෝග ජය ගැනීමේ හැකියාව තියෙනවා කියලා. ඉතින් මෙහෙම වැඩි කරන්නත් තව කාරණා තමයි මේ අපි කනබුන කෑම බීම. අපි ගත්තොත් ප්‍රතිශක්තිය ඒ කියන්නේ ඔරොත්තු දීම ශක්තිය වැඩි කර ගන්න ඔය තැම්බුම් හොද්ද වගේ අවස්ථාවන් ඒක අපේ ජන සමාජය සාමාන්‍යයෙන් කරනවා මේ විරේක කරනවා. ඇල් විරේකේ දැන් නොකරට එදා අවුරුද්ද සැරයක ඇල් විරේකයක් කරගන්න මිනිස්සු. ඒ කියන්නේ මල පිට කරන මාර්ගය නිවැරදි කරගත්තා. අනිත් දාඩිය දාන්න වාෂ්ප ටිකක් අල්ලනවා.
එතකොට හොඳින් ස්වේද ග්‍රන්ථි ඇරෙනවා. ඒ කියන්නේ ඒ දහඩිය හොඳට පිට වෙනවා. අනිත් එක තමයි හුස්ම ගැනීම ගැන මම කතා කරා. මේ කෙනෙක් දවසකට 21600 සැරයක් හුස්ම ගන්නවා. 21600 සැරයක් හුස්ම පිට කරනවා. මේ හුස්ම ගන්න ක්‍රමවේදෙත් නිවැරදි නෑ බොහෝ විට ගත්තම. ඒක නිසා අර පුජ්‍යලය ගත්තම එක එක්කෙනාගේ ප්‍රතිශක්තිය වෙනස් වෙන්නේ. මොකද හුස්ම ගැනීම මතම තමයි කෙනෙක්ගේ නිරෝගීතාවය තීරණය කරන ප්‍රධාන සාධකය වෙන්නේ. නිවැරදිව හුස්ම ගත්තේ නැති වුණොත් එයාට හිතයික්න හති දානවා. ඒ කියන්නේ එන්ජින් එක ටිකක් මොනවා හරි අඩුපාඩු තියෙනවා. ඉතින් අපිට ජනතාවට කියලා දෙන්න පුළුවන් නම් නිවැරදිව හුස්ම ගන්න විදිය, නිවැරදිව කන බොන විදිය, එතකොට දහඩිය යන්නේ නැත්නම් දහඩිය පිට කරන විදිය වාෂ්ප ටිකක් අල්ලලා. ඒකම මුත්‍රාට වැඩි කරන්න මොනවද කන්න බොන විදිය කියලා දෙන්න පුළුවන් නම් මේ වගේ කාලෙක සිරුරේ ශක්තිය ස්වභාවික බලය කියලා ගන්න පුළුවන්. ඒ ටික අපි ඊළඟ ටෙලිවිෂන් ඉස්කෝලෙන් පැහැදිලිවම කියලා දෙමු නේද? ඔව් අපි කියලා දෙමු. ඒ වගේම ඔය දුම් අල්ලන වැඩේ වාස්ප අල්ලන වැඩේ නම් ටිකක් පරිස්සමට කරන්න ඕන කියලාත් අපි කියන්න ඕන. මොකද මේක සොසන පද්ධතිය පෙනහළු පිළිබඳ මේ සංවේදී අවයව පිළිබඳ කාරණාවක්නේ. හිතු මනාපේ හිතු හැටියේ මේ දුම් අල්ලන්න ඈ හසන් මහත්තයා සමහර අය මේ වෙළඳ පොලේ තියෙන එක එක ද්‍රව්‍ය දාලා, ඒ කියන්නේ මේ ස්වභාවික නෙවෙයි. මම දැකලා තියෙනවා එහෙම ඇඟේ ගාන්න තියෙන සමහර ද්‍රව්‍ය දාලා දුම් අල්ලනවා. මොනවා වෙනවද කියලා දන්නේ නැහැ. ඒ වයින් ගැලපෙන්නේ නැහැ ඇත්තටම. අත්තම අපි දන්නෙත් නැහැ. වෛරස් එකක් ඇඟට ඇතුල් වෙනකොට ඒක බොහොම මේ නිශ්චිත ක්‍රියාවලියක්. කියන්නේ අපේ ඇඟේ දැන් ශ්වසන මාර්ගයට හැදෙන රෝගයක් ලිංගික මෞතු ලිංගික පද්ධති හැදෙන්න විදිහක් නැහැ. මොකද අපේ ඒ සෛලවල මතු පිට මේ සෛලවල මතු පිටට වැඩි වෙනස් නිසා. ඒ කියන්නේ වෛරසයක්, ශාක වෛරසයක් සතෙකුට හැදෙන්න විදිහකුත් නැහැ. ඒ විදිහට වෛරසයක් සහ අපේ සෛලයක් අතර බොහොම නිශ්චිත ක්‍රියාවලියකින් තමයි වෛරසය ඇතුල් වෙන්නේ අපේ සෛලය ඇතුළට. දැන් අපේ ශ්වසන මාර්ගයට රෝගකාරකයක් හදන වෛරසයක් ශ්වසන මාර්ගයේ ගිහිල්ලා අපේ සෛලයකට ඒ නිශ්චිත ක්‍රමයට ඇලුනට පස්සේ ඒ වෛරසයේ තියෙන ජනක ද්‍රව්‍ය ඉක්මනට ඒ සෛලය ඇතුළට යනවා. ඒ සෛලය ඇතුළට ගියාට පස්සේ ඒක අපේ ශ්වසන මාර්ගයේ සෛලයක්ම තමයි. වෛරසයේ තිබෙච්ච ද්‍රව්‍ය ටික ඇතුළට ගියාම ඊට පස්සේ අපිට දුම් ඇල්ලුවයි කියලා කිසිසේත්ම අර වෛරසයේ ප්‍රගුණණයට කිසිම මේ බලපෑමක් කරන්න විදිහක් නැහැ කියන එකයි ඒ පිළිබඳ තියෙන සාධක අනුව කියන්න තියෙන්නේ. ඒ කියන්නේ වෛරසයක් ඇටැච් වෙච්ච ගමන්, සම්බන්ධ වෙච්ච ගමන් වෛරසයේ තියෙන ද්‍රව්‍ය ටික ඇතුළට යනවා. ඊට පස්සේ එළියෙ මුකුත් නැහැ. ඇතුළේ දැන් තියෙන්නේ අපේ සෛලවල ද්‍රව්‍ය වලට සමාන ද්‍රව්‍යයන් ටිකක්. ඒක අපේ සෛලයේ ක්‍රියාකාරීත්වයක් උපයෝගී කරන තමයි ගුණණය වෙන්නේ. දැන් එතකොට ඒක අපේ සෛලයක් තියෙනවා. ඒක ඇතුලේ ආගන්තුක ද්‍රව්‍යයක් තිබුණට ඒ ද්‍රව්‍යත් අපේ තියෙන ද්‍රව්‍ය වලට සමානයි. ඒක නිසා ඒක මැරෙන්න බෙහෙතක් බාහිර බලපෑමක් කළොත් ඊට කලින් අපේ සෛලය මැරෙනවනේ. ඒකින්ද එහෙමනම් දුම් අල්ලන්න ඕනේ මේ අපේ ශ්වසන මාර්ගයේ සෛලය මැරෙන තුරු. ඒ මිසක් අපේ ශ්වසන මාර්ගයේ සෛලයට හානි නොවන උෂ්ණත්වයක් ගන්න බෑ වෛරසය මැරෙනවද? වෛරසය දැන් තියෙන ඇතුලේ. එළිය ගොඩක් වෙලා ඒක රැඳිලා තියෙන්නේ නැහැ. ඇත්තටම උෂ්ණත්වය මගින් ඒ කියන කතාව හරි. මොකද උෂ්ණත්වය වැඩි වුණාම සෛල පොදුවේ විනාශ වෙනවා. හැබැයි දෙහිකොළ වගේ වාෂ්ප වලින් උෂ්ණත්වය එක්කම ඒකේ තියෙන ඇඹුල් ගතිය නිසා ඒ පරිසර තත්ත්වය වෙනස් වෙනවා. සමහර විට අපි නොදන්නවට ඒවත් බලපානවා ඇති. දුම් අල්ලනවයි කියලා දුම් කෝච්චිය වගේ දුම් මැද ඉඳලා හරියන්නේ නැහැ. ඉතින් ඒක පිළිවෙලකට කරන්ට කියන කාරණාව තමයි සෞඛ්‍යමය කාරණා. සමහරවිට කොරෝනා හැදිලා මැරෙනවට වඩා මේක අල්ලමු කියලා හිතන අයත් ඇතිනේ. හැබැයි ටිකක් හිතලා බලන දුර්වල ශ්වසන පද්ධතියක් තියෙන, පෙනහළු තියෙන අයට ඕවා විවිධ විදිහට බලපාන්න පුළුවන්. නිසි වෛද්‍ය උපදෙස් ඇතුව කරන දේවල් කරන්ට කියලා තමයි අපි කියන්නේ. අපි විස බීජ ගැනයි කතා කරන්නේ. කැලණි විශ්වවිද්‍යාලයේ ශුද්‍ර ජීව විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහේන්ද්‍ර ගුණවර්ධන මහත්මයාට අපි ස්තුතිවන්ත වෙනවා. ඊළඟ ටෙලිවිෂන් ඉස්කෝලේත් කතා කරන්නට බොහෝ දේවල් තියෙනවා. මේ තිස්ස ජනනායක ගුරුතුමාගේත් ගුරුතුමා ආයුර්වේද වෛද්‍ය කීර්ති හලමගේ මහත්මයාටත් අපි ස්තුතිවන්ත වෙනවා. එතුමා හෝමාගම ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා හැටියට ක්‍රියා කරනවා. ඊළඟ වැඩසටහනේ කතා කරන්නට බොහෝ දේවල් තියෙනවා. ඊළඟ ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහනේ අපේ කීර්තිමත් ජීව විද්‍යා ගුරුතුමා තිස්ස ජනනායක ගුරුතුමාට ස්තුතිවන්ත වෙනවා. ඊළඟ ටෙලිවිෂන් ඉස්කෝලේ මේ පාඩමේ දෙවෙනි කොටසත් සමග මුණ ගැහෙමු. ආයිබෝවන්.